Okay, good morning. Good morning. ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? Good morning sir. ඇහෙනවා. Right. Good morning. Presentation එකක් පේනවනේ? ඔව් sir පේනවා. Right. Okay, fine. අපි එදා පාඩමේ කළා. එදා අපි පාඩමේදී කළේ ජාත්‍යන්තර වෙළඳාමේ ගෙවීම් ක්‍රම හතරක් ගැන අපි කතා කළා. ඒ ගෙවීම් ක්‍රම හතරෙන් දෙකක් අපි ඉවර කළා. තුන්වෙනි එක අපි ආරම්භ කළා. අපි ඉවර කළා විවෘත ගෙවීම් ක්‍රමය open account සහ පෙර ගෙවීම් advance payment. ඒ දෙක අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි තුන්වෙනි ගෙවීම් ක්‍රමය අර දෙකම යන්නේ බැංකුවක් කරහා නෙමෙයි. කෙලින්ම import export අතර තමයි transaction එක වෙන්නේ. නමුත් බැංකුවක් කරහා documents යන ක්‍රමයේ collections documentary collection එහෙම නැත්නම් සලේකන රැස් කිරීම ක්‍රියාවලිය ගැන අපි ඉගෙන ගත්තා. සලේකන රැස් කිරීමේ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? ඒකෙදී පිවිතුරු රැස් කිරීමක් කියන්නේ මොකක්ද? සලේකන රැස් කිරීමක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ අපි කතා කළා රැස් කිරීමේ පාර්ශ්වකරුවන් කවුද කියලා අපි ඒවා කතා කළා. ඊට පස්සේ මම හිතන්නේ මෙතනින් අපි නැවතුනේ මේ collection cycle එක ගැන අපි කතා කරන්න තමයි අපිට අද තියෙන්නේ. හරි? collection cycle එක ගැන තමයි අපි කතා කරන්න තියෙන්නේ. දැන් ළමයි කී දෙනෙක් විතර ඉන්නවද? මට පේන්නේ නැහැ මේ numbers කවුරු එක්කෙනෙක් කියන්න බලන්න. ඔයගොල්ලන්ට පේනව නේද participants? 27ක් ඉන්නවා. 27ක් ඉන්නවා. මම ක්ලාස් එක පටන් ගන්න ඉස්සෙල්ලාම යන්තම් ඉක්මනට මතක් කරන්නම්. පස්සේදී මට අමතක වුණොත් එහෙම නත්තල් මානේ පන්ති පවත්වන්නේ නැහැ. ලබන සෙන්සුරාදා ඉරිදා පන්ති පවත්වන්නේ නැහැ. හරි? ඊට පස්සේ අපි ආපහු පන්ති ආරම්භ කරනවා. එතකොට ඔයගොල්ලන්ට ලබන සුමානේ ක්ලාසස් නැහැ. හරි. දැන් සලේකන රැස් කිරීම ගත්තාම සලේකන රැස් කිරීම ක්‍රම දෙකක් ගැන අපි කතා කළා. එකක් DP අනික DA. DP කියන්නේ documents against payment. ඒ කියන්නේ documents against payment. ගෙවීමට එරෙහිව ලේඛන බාර දීම. ගෙවීමට එරෙහිව ලේඛන බාර දීම. ඊට පස්සේ අපි කතා කරලා අනෙක් ක්‍රමය තමයි DA documents against acceptance. acceptance කියන්නේ ප්‍රතිග්‍රහණය කරනවා. මොකද්ද ප්‍රතිග්‍රහණය කරන්නේ? විනිමය බිල්පත. විනිමය බිල්පත ප්‍රතිග්‍රහණය කරනවා කියන්නේ ඉදිරි කාලයකදී නිශ්චිත දිනයකදී ගෙවන බවට ඒගොල්ලෝ පොරොන්දු වෙනවා. ඉදිරි නිශ්චිත දිනයකදී ගෙවන බවට පොරොන්දු වෙනවා. එතකොට ඒකට එරෙහිවත් අපිට පුළුවන් documents release කරන්න. අර පොරොන්දු උඩ. ඒකට අපි කියන්නේ DA documents against acceptance. එහෙමනම් ප්‍රතිග්‍රහණයට එරෙහිව ලියවිලි. ප්‍රතිග්‍රහණයට එරෙහිව ලියවිලි. documents against acceptance. ප්‍රතිග්‍රහණයට එරෙහිව ලියවිලි. හරි? ඔය ක්‍රම දෙකට තමයි අපි collection යටතේ ලියකියවිලි බාර දෙන්නේ. එක්ක DP එක්ක DA. DP DA කියන එක ඔයගලන්ට මම කිව්වා දැන් සිංහලෙන් ලියනවා නම් ගෙවීමට එරෙහිව ලියවිලි. හරි ඔක සිංහලෙන් අපි ලියනවා ගේ.ලී කියලා. ගේ.ලී කියන්නේ ගෙලි කියන්නේ බෙලි. හරි. ඉතින් ඔය වගේ දේවල් අපිට මේ අපබ්‍රංශ ලියන්න ඕනේ නැහැ. ඔයගන්ට විභාගෙට උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව DP කියලා ලියන්න. D අකුරයි P අකුරයි. capital D capital P. ඒ ඇති. සම්පූර්ණ මාර්ක් සම් වෙනවා. අනිත් එක ප්‍රතිග්‍රහණයට එරෙහිව ලියවිලි කියලා ලියන්න ඕනේ DA කියලා ලියවනම් ඇති. DA කියලා ලියවනම් ඇති. capital D capital A. හරි. එතකොට අපි දන්නවා මොකද්ද
මේකෙන් අදහස් වෙන්නේ කියන එක. right okay දැන් අපි බලමු කොහොමද මේ collection cycle එක කොහොමද මේක දුටුවන. ඒ කියන්නේ මේක සයිට් එකක්. සයිට් එකක් කියන්නේ DP document එකක්. මේ DP document එක කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. සයිකල් එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් මෙතෙන්දී පළවෙනි එක තමයි import යි export යි ඉන්නවා. import යි export යි ඉන්නවා. දැන් මේ chart එක ඔයගොල්ලන්ට පේනව නේද? පේනවද? ඔව් සර් පේනවා. පේනවා. හරි. එතකොට මේ import යි export යි මෙතන ඉන්නකොට අපිට එතනම කියනවා export එක නම් කීපයක් තියෙනවා. ඒ ටික ඔක්කොම මම දාලා තියෙනවා. export කියනවා, principal කියනවා, drawer කියනවා. ඒ වගේම import එකට කියනවා draw v කියලා. ඉතින් ඒ දෙන්න අතර තියෙන පළවෙනිම දේ තමයි ඒ දෙන්න අතර commercial contract එකක් තියෙනවා. වාණිජ්‍ය ගිවිසුමක් තියෙනවා. ඒ දෙන්න අතර වාණිජ්‍ය ගිවිසුමක් තියෙනවා. ඒ වාණිජ්‍ය ගිවිසුම ප්‍රකාරව නම්බර් 2 එක්ස්පෝර්ට් කරන්නේ මේ භාණ්ඩ ටික නැවගත කරනවා. good shipped භාණ්ඩ ටික නැවගත කරනවා. භාණ්ඩ ටික නැවගත කරලා ඒ අදාළ ලියවිලි නම්බර 3 සබ්මිට් කරනවා remitting bank එකට. remitting bank එකට යට කැලපෙන්නේ නැහැ. හරිද? remitting bank එකට. remitting bank එකට මේක සබ්මිට් කළාම remitting bank එක කියන්නේ ප්‍රේෂණ බැංකුව. remitting bank කියලා කියන්නේ ප්‍රේෂණ බැංකුව. ඒතර ප්‍රේෂණ බැංකුව කියන්නේ මේ එක්ස්පෝර්ට් එකේ එහෙම නැත්නම් අපනයනකරුගේ බැංකුව. එයාගේ රටේ තියෙන එයාගේ බැංකුව. ඒක තමයි remitting bank කියලා කියන්නේ. remitting bank එකට දුන්නාම remitting bank එක අර LC එකක් වගේ නෙමෙයි අපිට චෙක් කරලා නැහැ. නමුත් අපි බලන්නේ මේ අදාළ ලියවිලි ටික ලැබිලා තියෙනවද කියලා. ඒ දිව තියෙනවා අපි ලිස්ට් කරලා ලයිස්ට්ගත කරලා අපි ડોකියුමන්ට්ස් ටික යවනවා ප්‍රසන්ටිව් බැංක් එකට. ප්‍රසන්ටිව් බැංක් කියන්නේ ඉදිරිපත් කරන බැංකුව. එහෙම නැත්නම් කලෙක්ටිව් බැංක් එකට ඇස් කරන බැංකුවට. ඒක තියෙන්නේ ඉම්පෝට් එක රටේ. ඒතර ඉම්පෝට් එක රටේ තියෙන ඉදිරිපත් කරන බැංකුවට යවුවාම ඉදිරිපත් කරන බැංකුව මගින් ඉම්පෝට් එකට මේක ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළාම ඉම්පෝට් එකන හරි මම ගන්නවා ડોකියුමන්ට් එක. ડોකියුමන්ට් එක ගන්නවා නම් අපි ඉස්ලාම යාගේ account එකට ඩෙබිට් කරනවා. නම්බර 5 ඩෙබිට්. එයාගේ account එකට ඩෙබිට් කරාට පස්සේ අපි එයාට ડોකියුමන්ට්ස් ටික දෙනවා. නම්බර 6. ඒ ડોකියුමන්ට්ස් ටික අරගෙන එයා යනවා පෝට් එකට ගිහිල්ලා මේ bill of exchange එක වෙනුවට භාණ්ඩ ටික හුවමාරු කරගෙන අරන් යනවා. භාණ්ඩ ටික හුවමාරු කරගෙන අරන් යනවා. හරි. ඊට පස්සේ දැන් අපි නම්බර 6 දී අපි කියවනේ ડોකියුමන්ට් එක දෙනවා. ඊට කලින් නම්බර 5 දී අපි පියවර 5 දී අපි යාගේ account එක ඩෙබිට් කරනවා. ඩෙබිට් කරාට පස්සේ පියවර 8 තමයි අර ඉදිරිපත් කරන බැංකුව හෝ මේ රැස් කරන බැංකුව ඒගොල්ලෝ සල්ලි ටික යවනවා නම්බර 8 reimburse remitting bank. පොඩ්ඩක් අඩුපාඩු නැතුව ඒ සල්ලි ටික remit කරනවා remitting bank එකට ප්‍රේෂණ බැංකුවට. ඒතර ප්‍රේෂණ බැංකුව ඒගොල්ලන්ගේ ගන්න charges අරගෙන payment එක කරනවා export නම්බර 9. payment එක කරනවා export. ඔන්න ඔහොම තමයි මේ DP document එක DP collection DP එක cycle එක තමයි මේ අපි මේ ඇඳලා ඉගෙන ගත්තේ. මේ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. මොකද මේක හරියට ඔලුවට ආවේ නැත්නම් ඉතින් එහාට යන්න බෑ. right? මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න මට. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. මොකද නැද්ද එහෙනම් මම අහන්නද?
සලේකන රැස් කිරීම ක්‍රියාවලියක මොකද්ද පළවෙනිම පියවර? මොකද්ද පළවෙනිම පියවර? ඉම්පෝර්ට් අය එක්ස්පෝර්ට් අය අතර ඇග්‍රීමන්ට් එකකට එන එක. ඔව්. විලඳ ගිවිසුමකට වාණිජ්‍ය ගිවිසුමකට එන එක. ඒක තමයි පළවෙනිම දේ. හරිද? ඉතින් එහාට ඔයගොල්ලෝ කරගෙන යන්න. right. ඊගොඩ බලමු ප්‍රතිග්‍රහණය මත ලේඛන නිදහස් කිරීමේ ක්‍රියාවලිය. අනිත් එක ප්‍රතිග්‍රහණය මත ලේඛන නිදහස් කිරීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ users DA එකක් documents against acceptance ප්‍රතිග්‍රහණය මත. දැන් මේක පොඩ්ඩක් කියව බලන්න මේ ඔයගොල්ලෝ විනාඩි දෙකක් අරගෙන මේක සම්පූර්ණයෙන් 1 2 3 4 steps වලට යන්න බලන්න ස්ටඩි කරන්න 1 2 3 4 steps වලට ස්ටඩි කරන්න ඔයගොල්ලෝ මට කියන්න පුළුවන් මම කියනට වඩා ඔයගොල්ලෝ ඔළුවට ගන්න එක තමයි හොඳම දේ. හරි. පළවෙනි එක තමයි කොමර්ෂල් කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා between the buyer and the seller. exporter importer අතර. ඊට පස්සේ ඒක අනුව අර වගේම තමයි shipment එක කරනවා නම්බර 2. shipment එක කරලා documents ටික දෙනවා remitting bank එකට. remitting bank එකට documents ටික ලැබුණාම remitting bank එක මොකද කරන්නේ? එම documents ටික නම්බර 4 යවනවා collecting or presenting bank එකට. හරි. ඒ යවුවාම මේගොල්ලෝ මේ documents එක නම්බර 5 ලැබුණ බවට කියනවා මේ draw wheat importer කියනවා. මෙන්න මෙයාගේ මේ documents ටික ලැබුණා කියලා. present කරනවා. ඒතර එයා කියනවා හරි මම එන්නම් ඇවිල්ලා මට bill of exchange එක දෙන්න මම ප්‍රතිග්‍රහණය කරන්න. ඊට පස්සේ එයා ඇවිල්ලා bill of exchange එක අරන් ගිහිල්ලා ඒක ප්‍රතිග්‍රහණය කරනවා. ප්‍රතිග්‍රහණය කරලා දෙනවා නම්බර 6. ප්‍රතිග්‍රහණය කරලා දුන්නාට පස්සේ අපි අරන් යනවා අපි දෙනවා අපි ගාව තියෙන ડોකියුමන්ට්ස් ටික. මොකද අපිට කියවනේ මේ ප්‍රතිග්‍රහණයට එරෙහිව දෙන්නේ කියලා අපි ડોකියුමන්ට්ස් ටික දෙනවා. හරි. දැන් එතකන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එතකොට ඊගොඩ තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් ප්‍රතිග්‍රහණය කළේ බිල්පත දින 60කින් ගෙවන එක. දින 60කින් ගෙවන බිල්පත. එතකොට ප්‍රතිග්‍රහණය කරලා තියෙනවා නම් දැන් හරියටම දින 60 දී on maturity නම්බර 8 අර importer ගෙවන්න ඕන collecting bank එක. හරි. ගෙවුවට පස්සේ collecting bank එක ඒගොල්ලන්ගේ charges අඩු කරගෙන අපි සල්ලි ටික remit කරනවා remitting bank එකට. remitting bank එක customer ට දෙනවා. remitting bank එක customer ට දෙනවා. හරි. දැන් මෙතන මොනවද මේ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න බලමු. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. සේවගේ 8 වෙනි ස්ටෙප් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? කියන්නේ 8 වෙනි ස්ටෙප් එක at maturity කියලා කියන්නේ. ඔව් at maturity කොතනද? ඔව් ඒක 8 වෙනි ස්ටෙප් එක. ඒකද? ඔව්. ඔව් 8 වෙනි ස්ටෙප් එකේ at maturity කියන්නේ
අපි කියන්නේ බිල්පත ප්‍රතිග්‍රහණය කරනවා දෙසැම්බර් 31 වෙනිදාට ගෙවන්න. එතන ඒ බිල්පත කල්පිරෙන්නේ දෙසැම්බර් 31. 31 කල්පිරලා ගෙවනකොට අපි එදාට ඒ බිල්පත කල්පිරන දිනට අපි බිල්පත ගෙවනවා. ඉම්පෝර්ට් එක බිල්පත ගෙවන්න ඕන. මොකද යාට ඒක දෙන්න ඕනේ. හරි. හරි සර්. හරි. okay. ඊගාට බලමු අපේ තවත් මොන හරි ප්‍රශ්න දිනවද ඔයගලන්ට? ප්‍රශ්නයක් තියෙනවා සර්. මේ 9 වෙනි ස්ටෙප් එකේ ඔව්. සර් charges කියලා දාලා තියෙනවනේ එක. ඒ charges කියලා කියන්නේ දැන් ඔය collecting bank එක import එකෙන් සල්ලි collect කරාට පස්සේ ඒ collecting bank එකේ charges ගන්න තියා ගන්නවද ඒකට? පුතා බැංකුවේ කද? ඔව් සර්. කොයි බැංකුවේද? මම SDB bank. S SDB. Sanasa Development. ඔව් සර්. හරි. Sanasa Development උනත් කමන්නේ බැංකුවන්නේ. හරි. බ්ලඩ් බැංක් එක කරන්නේ නැහැ කොකෝ බැංක්. right? දැන් ඕගලන්ගේ බැංකුව කස්ටමර්ස් එකට අරමුදු කරනකොට ඒක සල්පකට යන්නේ නැහැ. ඔයගොල්ලෝ charges ගන්නේ නැද්ද? charges ගන්නවා. charges ගන්නවනේ ඔව් සර්. මේ charges ගන්නවනේ. ඔව් සර්. අපි හිතමු ඩොලර් 10000ක විලා අපි ගෙවනවා මැචුරිටි එකේදී. ඩොලර් 10000ක ගෙවුවාම අපි ඒ සල්ලි ඔක්කොම ටික යවන්නේ නැහැ රෙමිටින් බැංක් එකට. අපේ charges අඩු කරගෙන ගෙවන්නේ. මොකද බැංකුව කියන්නේ දවසයි නෙමෙයි ඈ. ගහන්න තියෙන හැම එකම ගහනවා. ඒක කරන්නේ බැංකුවෙන් කරන්නේ. හැම අවස්ථාවකදී කොන්ත්‍රාත් ගන්න ඕනේ. ඒකමයි කරන්නේ අපි. කස්ටමර්ගේ බ්ලොග්ගන් charge කරලා ගන්නවා. ඒක මේ අපේ charges අඩු කරලා ගන්නේ. ඒකම රෙමිටින් බැංක් එකට ගියාම රෙමිටින් බැංක් එක එක්ස්පෝර්ට් එක බැංක් එක ඒකත් දන්සලක් නෙමෙයි ඒකත් බැංකුවන්නේ. ඒගොල්ලෝ තව අඩු කරනවා. ඒගොල්ලෝ තව අඩු කරනවා. දැන් ඔකට හොඳම උදාහරණය තමයි මේ අපි අන්තිමට මේ එක්ස්පෝර්ටර් ලැබෙන්නේ 10000ක ඩොලර් 10000ක බිලෙන් එයාට අන්තිමට ලැබෙන්නේ ඩොලර් 9500ක් විතර වගේ. 9500 9600ක් විතර තමයි ලැබෙන්නේ. අර දෙක අපේ දෙවිලන්ගේ charges. හරි. දැන් ඕකට හොඳම උදාහරණයක් තමයි අපි ක්ලීන් කලෙක්ෂන් කියනනේ. පියුතුරු රැස් කිරීම වල තියෙන්නේ bill of exchange එක විතරයි. වෙන documents නැහැනේ. ඔකට හොඳම අපිට ගන්න පුළුවන් අපි හිතමු clean bill of exchange එකට තව උදාහරණයක් තමයි මේවා normal check එක සාමාන්‍ය check පතක් ඉතින් මේ bill පත ආකාරයට යටතට වැටෙන එක. අපිට ඔයාගේ birthday එකට හොරේ ඇමරිකාව වල ඉන්න අංකල් කෙනෙක් බර්ත්ඩේ කාඩ් එකක් එවනවා. ඒ බර්ත්ඩේ කාඩ් එක ඇතුලේ ඩොලර් 50ක චෙක් අංකල්ගේ චෙක් එකක් දාලා පර්සනල් චෙක් එකක් දාලා එවලා ඩොලර් 50ක. ඩොලර් 50ක චෙක් එක අපිට පුළුවන් ද මෙහෙන් කැෂ් කරගන්න? ඩොලර් 50 චෙක් එක අපිට කැෂ් කරගන්න පුළුවන්. අංකල් මේ ඔයාට දෙන ආදරයට බර්ත්ඩේ කාඩ් එක ඇතුළට අංකල්ගේ ඩොලර් 50ක චෙක් එකක් දාලා ඉවරයි. අපි කොහොමද ඒක කැෂ් කරගන්නේ? අපිට පුළුවන් දෙයක්. බැංකුවට ගිහලා ඒක කැෂ් කරගන්න. ඒක ගන්න බෑ. ඒක පර්සනල් චෙක් එක. එහෙනම් මොකද අපි කරන්නේ? අල්ලලා විසි කරනවද? නෑ.
කලෙක්ෂන් එකට යන්න. අපිට ගොඩාක් collection එකට යවන්න very good. අපි collection එකට යවන්න. රැස් කරන්න ඕනේ. collection. මේ රැස් කරනකොට අපි අපේ බැංකුවට දුන්න මේ collection අරන් ඒගොල්ලෝ යවනවා නිව්යෝක් වලට. නිව්යෝක් වලට ඇරියාම නිව්යෝක් වල මේ සෙන්ටරල් ක්ලියරින් වල මේ චෙක් එක යනවා. ඒලා ක්ලියර් වෙලා ඔන්න ලැබෙනවා. දැන් ඩොලර් 50න් නිව්යෝක් බැංක් සෑහෙන charges high. ඒගොල්ලෝ ඩොලර් 12ක් විතර වගේ කපලා එකෙන් minimum charges ඩොලර් 12ක් විතර අඩු කරනවා. ඒ කරලා ආවම අපිට ලැබෙන්නේ ඩොලර් 50න් ඩොලර් 38යි. ඩොලර් 38ක් ලැබුණාම අපේ බැංක් එකට අපේ charges අඩු කරලා ඩොලර් 8ක් විතර වගේ ඩොලර් 30ක් විතර ගියා අන්තිමට ලැබෙන්නේ. මොකක්ද අපිට කරන්න වෙන්නේ? ඉතින් අපි අංකල්ට කියන්න ඕන තෑන්ක් කරන්න. මොකද අංකල් thank you කිව්වට හැබැයි ඉතින් මේ අපේ බැංකුව නම් මාරයි. අංකල් මට 50ක් කිව්වට මට හම්බුනේ 30යි. ඉතුරු 20ම බැංකු දෙක ගහගෙන. ඒක තමයි වෙන්නේ. right? දැන් තේරෙනවනේ charges අඩු කරලා යන්නේ කියලා. ඔව් සර්. okay. ඒකට සලේකන රැස් කිරීමක පාර්ශ්ව කරන අතරත් සම්බන්ධතාවය. දැන් අපි එක පාර්ශ්ව කරුවෙක් තමයි ප්‍රධානිය. ප්‍රධානිය කියන්නේ ප්‍රින්සිපල් මේකේ. මේ ප්‍රින්සිපල් excuse me sir. ඔව්. so දැන් එතකොට ද එක්ස්පෝර්ටර් ඔය charges හින්දා අවාසියක් වෙන්නේ නැද්ද? අවශ්‍ය කරන පුතේ. එතකොට සර් ඒවා දැන් ඒවත් ඇඩ් කරලා මිලට ඇඩ් කරන වෙලාවල් තියෙනවද? ඔව් මෙන්න මෙහෙම දැන් හිතන්නකෝ. හොඳ ප්‍රශ්නයක්. මොකද්ද ඔයගේ නම? ඉන්දික ඉන්දික කොහෙද? ඉන්දික මොන බැංක් එකේද? සෙලන් බැංක්. චලන් බැංක්. ඔය ගේසි මන හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ඉන්දික. ඉන්දික මේක හොඳ ප්‍රශ්නයක්. දැන් මේකෙදි අනිත් කට්ටිය අහගෙන ඉන්න මේක. ආගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇයි එක්ස්පෝර්ටර්ට මේක අවශ්‍යයක් වෙන්නේ නැද්ද? අවශ්‍යයක් වෙනවා. එයාට අඩුවක් වෙනවා. සාමාන්‍යයෙන් අපි එක බැංකයක් අපි හිතමු රුපියල් 2000ක් විතර වගේ ගන්නවා කියලා 2000 අපිට වැඩි ඒගොල්ලන්ගේ ඒ පැත්තේ 2000ක් කියන්නේ 180න් බෙදුවොත් ඩොලර් 12ක් විතර වගේ ඩොලර් සාමාන්‍යයෙන් ඩොලර් 15ක් විතර වගේ charge එකක් වෙනවා. ඒ පැත්තට ඩොලර් 15ක් ඩොලර් 30ක් විතර වගේ එයාට දෙපැත්තෙන් loss එකක් වෙනවා. නමුත් එකක් ෂුවර් නේද? open account එකයි advance payment එකයි වගේ නෙමෙයි. මේක අඩු ගානේ ඩොලර් 30ක් අඩු වෙලා සල්ලි ටික හම්බ වෙනවානේ. ඩොලර් 30ක් අඩු වෙලා මුදල ලැබෙනවා. මොකද බැංකුවක් හරහා යන්නේ. ඉතින් ඒකෙදි යාට chance එකක් තියෙනවා. අපි කරන ඕනම කාර්යයකට අපිට ගෙවීමක් කරන්න වෙනවා. We have to pay. There is a value. ඒ value එකට අපිට ගෙවන්න වෙනවා. ඒ ගෙවීම පාඩු නෑ. මොකද බැංකු දෙකක් එකතු වෙලා මට ඒ සල්ලි ටික අරන් දෙන්නේ. මට තේරෙනවද? ඔව් සර්. එහෙම නැත්නම් අර පොඩි පාඩුවක් යනවා. ඉතින් එයා බලන්නේ එයා අන්තිමට ওই charges ඔක්කොම එක්ස්පෝර්ටර් අනේ දෙයියනේ කියලා එයා ගන්නෙ නෑ. එයා ඒවා ඔක්කොම ගණන් හිලව හදලා දා ගන්නවා ෆයිනල් බිල් එකට. හැබැයි ඉතින් එක්ස්පෝර්ට් එකේ පැත්තෙන් එයාට අඩුවක් තමයි වෙන්නේ. ඉම්පෝර්ට් එකේ පැත්තෙන් ගෙවන ඒවා තියෙනවා නම් එයා කොහොම හරි ෆයිනල් මේකට ඇඩ් කරනවා. මොකද ඒකට කියන්නේ බිල් එකට ඇඩ් කරනවා. බිල් එකට ඇඩ් කරගෙන එයා මේ ප්‍රොඩක්ට් එකට මේ සල්ලි එයාට යන charges ඔක්කොම ප්‍රොඩක්ට් එකට දාලා එයා පාඩුවක් විඳින්නේ නැහැ. හැබැයි එක්ස්පෝර්ට් එකේ පැත්තෙන් පාඩුවක් වෙනවා. එයා දැන් බඩු ඇරලා ඉවරයිනේ. දැන් හම්බෙන සල්ලි ටිකනේ. ඒක ඉතින් too late. වෙන ડોකියුමන්ට්ස් යවන්න බෑ, හදන්න බෑ. right? හරි. සලේකන රැස් කිරීමක පාර්ශ්ව කරුවන් අතරදී සම්බන්ධතාවය. පළවෙනි එක තමයි ප්‍රධානියා සහ ප්‍රේෂණ බැංකුව. ප්‍රධානියා සහ ප්‍රේෂණ බැංකුව කියන්නේ ප්‍රේෂණ බැංකුව කියන්නේ කාගේ බැංකුවද?
ප්‍රේෂණ බැංකුව කියන්නේ කාගේ බැංකුවද? ඉම්පෝර්ට් එකේද එක්ස්පෝර්ට් එකේද? එක්ස්පෝර්ට් එක. එක්ස්පෝර්ට් එකේ බැංකුව තමයි ප්‍රේෂණ බැංකුව. ඒතර එක්ස්පෝර්ට් කියන්නේ ප්‍රධානිය. ඔන්න දැන් බලමු අපි ප්‍රධානියයි ප්‍රේෂණ බැංකුව අතර තියෙන සම්බන්ධතාවය. ප්‍රේෂණ බැංකුව ක්‍රියා කරනුයේ ප්‍රධානියාගේ නියෝජිතයෙකු ලෙස පමණි. ප්‍රධානියාගේ නියෝජිතයෙකු ලෙස පමණි. එම නිසා ප්‍රධානියාගේ උපදෙස් වලට පටහැනිව ප්‍රේෂණ බැංකුව කටයුතු නොකළ යුතුයි. මොකද එයා වැඩ කරන්නේ ප්‍රධානියාගේ නියෝජිතයෙක් ලෙස. ඒකෙන්ද ප්‍රධානියාගේ උපදෙස් වලට පටහැනිව ප්‍රේෂණ බැංකුව කටයුතු නොකළ යුතුයි. එසේ කළහොත් ඒ වගකීම ප්‍රේෂණ බැංකුව දැරිය යුතුය. එසේ කළහොත් ඒ වගකීම ප්‍රේෂණ බැංකුව දැරිය යුතුය. හරි? ප්‍රේෂණ බැංකුව ප්‍රධානියාගේ උපදෙස් වලට අනුකූලව කටයුතු කළොත් රැස් කිරීම සම්බන්ධයෙන් කිසිදු වගකීමකට ඔවුන් නොබැඳේ. මට කියන්න බලන්න මේකේ ඔයගලන්ට තේරෙන්නේ නැති හරියක්. තේරෙන්නේ නැති තැනක් තියෙනවා. ඒක තුන්වෙනි එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. තුන්වෙනි එක පැහැදිලි නැහැ. දෙවෙනි එක පැහැදිලි නැහැ. පළවෙනි එක බලන්න. ප්‍රධානියාගේ උපදෙස් වලට පටහැනිව ප්‍රේෂණ බැංකුව කටයුතු නොකළ යුතුයි. දැන් අපි ඉස්සරහට අපි කරනවා කලෙක්ෂන් ඕඩර් ෆෝම් එක ගැන කතා කරනවා. කලෙක්ෂන් ඕඩර් ෆෝම් එක ගැන කතා කරද්දී අපි ඒක මෙන්න මේක මේ එක්ස්පෝර්ට් ට්‍රේඩ් කලෙක්ෂන් මේ කලෙක්ෂන් ඕඩර් ෆෝම් එක මේක පේනව නේද ඔයගන්ට? මේක ඔයගන්ට පේනවද? පේනවද? ඔව් සර් පේනවා. පේනවා. එතකොට මේ එක්ස්පෝර්ට් කලෙක්ෂන් ඕඩර් ෆෝම් එකේදී අපි දෙනවා ඉන්ස්ට්‍රක්ෂන්ස් බැංකුවට. ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නාට පස්සේ ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුකූලව කටයුතු කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ප්‍රධානයා දෙන උපදේශ කියන්නේ ඒක. වලට පටහැනිව ප්‍රේෂණ බැංකුව කටයුතු කරන්න හොඳ නැහැ. එසේ කළොත් ඒකේ වගකීම ප්‍රේෂණ බැංකුව දරන්න ඕන. ප්‍රේෂණ බැංකුව ප්‍රධානයාගේ උපදේශ වලට අනුකූලව කටයුතු කළහොත් රැස් කිරීම සම්බන්ධයෙන් කිසිදු වගකීමකට ඔන්න බැහැ. ඒ කියන්නේ ප්‍රේෂණ බැංකුව ප්‍රධානයා දෙන උපදේශ වලට අනුකූලව කටයුතු කළොත් සල්ලි ආවත් එකයි නාවත් එකයි අපිට ප්‍රශ්නයක් නැහැ. හරි? අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට ප්‍රේෂණ බැංකුව ප්‍රධානයාගේ උපදේශ වලට අනුකූලව කටයුතු කරනවා නම් රැස් කිරීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ට කිසිදු වගකීමක් නැහැ. හැබැයි ප්‍රධානයා දුන්න උපදෙස් වලට පරිබාහිරව කටයුතු කළොත් අන්න එතෙන්දී ප්‍රේෂණ බැංකුව වක් කියන්නේ ඕන. දැන් මේක හරියට ප්‍රේෂණ බැංකුව කියන්නේ නිකන් මේ පෝස්ට් ඔෆිස් එකක් වගේ. පෝස්ට් ඔෆිස් එකට ආවට පස්සේ අපිට එනවනම් මෙන්න මේ ටික අහවල් අයට ඩිලිවර් කරන්න කියලා පෝස්ට් ඔෆිස් එකෙන් ඩිලිවර් කරනවා. හැබැයි ඊට වඩා පොඩ්ඩක් වෙනස් මේ ප්‍රේෂණ බැංකුව අඩු ගන්න බලනවා ඒගොල්ලන්ට තියෙන එකම වගකීම තමයි අර මේ කලෙක්ෂන් ඕඩර් ෆෝම් එකේ තියෙන ડોකියුමන්ට්ස් ඒ ප්‍රමාණයෙන්ම තියනවාද කියන එක. ඒ ප්‍රමාණයෙන්ම තියනවාද කියන එක බලලා තමයි ඒගොල්ලෝ දෙන්නේ. වෙන ඒවා චෙක් කරilla ඒක ඇත්තද නැද්ද හරි වැරදි හැබැයි ඒගොල්ලෝ දිලා තුන උපදේශ වලට අනුකූලව කටයුතු කරනවා. එහෙම වුණොත් ප්‍රේෂණ බැංකුවට කිසිදු වගකීමක් නැහැ. දැන් පැහැදිලිද? ඕකේ. දෙවෙනි එක දැන් උන්න ප්‍රධානියා දුන්නා ප්‍රේෂණ බැංකුවට. ඒතර ඒ දෙන්නගේ වගකීම තියෙනවා අපේ සම්බන්ධතාවය. ඊගාවට ප්‍රේෂණ බැංකුව ඒ ડોකියුමන්ට්ස් ටික යවනවා රැස් කරන බැංකුවට. රැස් කරන බැංකුවට කලෙක්ටිං බැංක් එකට යවනවා. රෙමිටිං බැංක් එක යවනවා කලෙක්ටිං බැංක් එකට. එහෙනම් දැන් අපි බලන්න ඕන මොකද්ද රෙමිටිං බැංක් එකයි කලෙක්ටිං බැංක් එකයි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද?
ආනයනකරු සමග ඇති තම සම්බන්ධතාවලින් තොරව උදෙක්ම ප්‍රේෂණ බැංකුවේ උපදෙස් මතම රැස් කරන බැංකුව ක්‍රියා කළ යුතුයි. ඒක තේරෙනවද? ඒක තේරෙනවද? මම මේ කතා කරනකොට ටිකක් මම සමහරට ක්‍රිටිකල්. හරිද? මම ක්‍රිටිකල් වෙන්නේ අපි දන්නවා බැංකුවල වෙන දේවලුත් දන්නවා. ඕගොල්ලොත් බැංකර්ස්ලා. සේරම බැංකර්ස්ලා හැටියට අහන් ගන්න දෙයක් නැහැ. හරිද? අනික ඔක්කොම පෘථග්ජන මිනිස්සු. ඉතින් ඕගොල්ලන්ගේ බැංකුවල ඕගොල්ලන්ගේ තමාම නිදර්ශනයක් වශයෙන් අරගෙන මට කියන්න නැතුව හිතලා බලන්න. සමහර කස්ටමර්ස්ලා ඉන්නවා අපිත් එක්ක මාර ෆුල් ෆිට් නේ. ෆුල් ෆිට් ගෙවල් වලට එනවා මාව එක්කගෙන යනවා. මාව හවසට කස්ටමර් ඇවිල්ලා මේ යන් අද ලන්ච් ගෙනාවිද දෙගෙන යන යන් මාත් එක්ක ලන්ච් වලට. කොහොම වෙනවා. හරිද? අපි කොච්චර කිව්වත් යනවා. ඊට පස්සේ ෆැමිලිස් එකතු වෙනවා. ෆැමිලිස් get togethers වෙනවා. right? ඔය ඔබ නෙමෙයි සමහර ලොකු කස්ටමර්ස්ලා පොඩි අය නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු අපේ වගේ කට්ටියට නෙමෙයි. ලොකු මිනිස්සුන්ට ක්ලබ්ස් එකෙන් යනවා. පිටරට ට්‍රිප්ස් එකක් යනවා. ඒ ගිහිල්ලා මාර ෆිට වෙනවා. දැන් හොඳ යාළුවෝ. එතකොට එහෙම තියෙද්දී ප්‍රේෂණ බැංකුව මොනවාරි උපදේශ දීලා තියෙනවා නම් මේ ડોකියුමන්ට්ස් එක දෙන්න එපා මේක දෙන්න පුළුවන් DP විතරයි. documents against payment එක කරන්න නැතුව මේ ડોකියුමන්ට්ස් එක හෑන්ඩ් ඕවර් කරන්න බෑ. එහෙම තියෙද්දී මගේ යාළුකම තියෙනවානේ කස්ටමර්ත් එක්ක. ආනයනකරුගේ බැංකුවේ රැස් කරන බැංකුවේ තියෙන සම්බන්ධතාවයක් තියෙනවානේ. එතකොට ඒ උඩ එයා කියනවා බය වෙන්න එපා මම තර සුමාන දෙකකින් සල්ලි ටික දෙන්නම්. ડોකියුමන්ට්ස් ටික මට දෙන්න. එහෙම දෙන්න පුළුවන්ද? බෑ. අපි ડોකියුමන්ට්ස් ටික දෙන්නම් කාසි බෑ. පේමන්ට් එක කරලම තියෙන්න ඕන ප්‍රේෂණ බැංකුවට. එහෙම නැතුව අපි කරන්නේ අපිට දෙන්න බෑ. හරිද? නමුත් අර අපේ තියෙන සම්බන්ධතාවය උඩ දෙනවා. සම්බන්ධතාවය උඩ දෙනවා. එහෙම වෙලා මොනවාරි අප්සෙට් එකක් වුණොත් කවුද වැඩිකාරයා? ආනයන කරුද රැස් කරන බැංකුවද? රැස් කරන බැංකුව. රැස් කරන බැංකුව. ආනයන කරු නෙමෙයි රැස් කරන බැංකුව. බැංකුව වැඩිකාරයා. හරිද? ඒක හරි මම උදාහරණ වශයෙන් කිව්වේ ඒකයි. මේ වගේ දේවල් වෙනවා. මෙහෙ නෙමෙයි. ලංකාවේ විතරක් නෙමෙයි. පිටරට මම අවුරුදු 45ක් විතරම බැංකු ක්ෂේත්‍රයේනේ. එතකොට මට අනන්ත එක්ස්පීරියන්ස් තියෙනවා. right මම විශේෂම පිටරට වැඩ කරන කාලෙවල ඔයගොල්ලන්ට හිතා ගන්න බෑ. මට මේ නම කියවෙන්න ගියා බැංකුවේ මේ ලංකාවේ බැංකු ශාඛාවක් තියෙන ඉඳ මට කියන්න බෑ. එංගලන්තයේ තියෙන ලොකුම බැංකුව. හරිද? එංගලන්තයේ තියෙන ලොකුම බැංකුව. ඉතින් එතකොට අපි මොනවද හිතන්නේ? එංගලන්තයේ තියෙන බැංකුව මේ අපි වගේ නෙමෙයි. ඒගොල්ලෝ ඉහළම මිනිස්සු කියලා. සෙලාන් බැංක්, පබ්ලික් බැංක්, එතකොට මේ පැනේෂා වගේ පොඩි බැංකුව නෙමෙයි මේවා වෙන ලොකු බැංකුව. ඒතර ඒගොල්ලෝ හරිය කියලා හිතන්නේ නෑ. මගේ එකපාරක් කස්ටමර් කෙනෙක්ගේ අරපු DP ડોකියුමන්ට් එකක් බැංක් එකෙන් මට කියනවා මේ මම කොච්චරම මේ URC 522 අරෝමේ UCP බේසික්ස් ඔක්කොම අයින් කරලා ඒනම බේසික්ස් මූලධර්ම වලින් පටහැනිව කියනවා මේ කස්ටමර් කියනවා කියලා මේ ડોකියුමන්ට්ස් ටික මේ කස්ටමර් කියනවා කියලා මේ ડોක්ස් වලට ගෙවන්න බෑ. මොකද භාණ්ඩ පුවර් ක්වොලිටි. භාණ්ඩ වල ක්වොලිටි එක
බොහොම දුර්වලයි. ඒකෙන්ද මේ අපි ගෙවන්න බෑ කියන. අපේ DP. ඒතර භාණ්ඩවල ක්වොලිටි එක දුර්වලයි කියලා කස්ටමර් කොහොමද දැනගන්නේ? භාණ්ඩ ටික ක්ලියර් නොකර. ඔයගොල්ලෝ මම අහන ප්‍රශ්න තේරෙනව නේද? භාණ්ඩ ටික ක්ලියර් නොකර එයා කොහොමද දැනගන්නේ? ඒ කියන්නේ බැංකුවෙන් එක අර BL copies තුනක් අහම එක කොපියක් දීලා. ඒතර යාර බඩ් එකත් ක්ලියර් කරලා දැන් කියනවා මේක ක්වොලිටි එක හොඳ නැහැ. ඒකින්ද මම ගෙවන්නේ නැහැ කියලා. සම්පූර්ණ වැරදි. හරිද? ඒ වගේ කේසස් අපි ඕනතරම් අපි දිනලා තියෙනවා. ආපු ගමන් මම කරන්නේ මේව කෝඩ් කරලා අපි කෙලිම කියලා දිහාම ඔයගොල්ලෝ මේ වගේ දේ වැඩ කරනවා නම් අපි ICC එකට ගිහිල්ලා කම්ප්ලේන් කරනවා අර මේ කියලා කිව්ව ගමන් ටක් ගාලා ඔන්න ගෙවනවා. ඒ වෙන්නේ ආනයන කරු සමග ඇති තව සම්බන්ධතාවලින් තොරව තමයි මේක කෙරෙන්න ඕනේ. ප්‍රේෂණ බැංකුවේ උපදේශ වලට පටහැනිව රැස් කරන බැංකුව කටයුතු කළහොත් මේ සම්පූර්ණ වගකීම රැස් කරන බැංකුව බාර ගන්න ඕනේ. පැහැදිලිනේ? ප්‍රේෂණ බැංකුවේ උපදේශ ක්‍රියාත්මක කිරීමේදී දරන වියදම් ගාස්තු ආදිය රැස් කරන බැංකුවට ගෙවීමට ප්‍රේෂණ බැංකුව බැඳී සිටී. ප්‍රේෂණ බැංකුව උපදේශ ක්‍රියාත්මක කරනකොට දරන වියදම් ගාස්තු මොනවද කියලා නම් ඒවා රැස් කරන බැංකුවට ගෙවන්න ප්‍රේෂණ බැංකුව බැඳී සිටිනවා. URC Article 21C. Article 21C. හරි. අපි ඒක Article 21C එක පොඩ්ඩක් බලමුද අපි? ඒක බැලුවාම ඔයගන්ට තේරෙනවා. URC 522 එකට යන්න. ඒක දෙන ගාස්තු සහ වියදම් ගැන අපි කතා කරන්නේ. ගාස්තු සහ වියදම්. right? ඉතින්දී ඔයගොල්ලන්ට පුළුවන් බලලා ඒක කරන්න. දැන් මේ වගේ මේකේ මේක ඔයගොල්ලන්ට මම දාලා තියෙනවානේ. ඒක බලන්න. 21 වෙනි වගන්තිය. ගාස්තු සහ වියදම් සම්බන්ධයෙන් මොකද්ද කරන්නේ කියලා බලන්න ඕනේ. ඒකේ 21C එක තමයි මේකට උත්තරේ. right? ඉතින් මං කියවනේ ගිය පාර ඔක පටන් ගන්න කියලා කී දිනේ පටන් ගත්තද? අර ගානේ ආටිකල්ස් 10ක්වත් කියවපු කට්ටිය ඉන්නවද? ආටිකල්ස් 10ක් කියවපු කට්ටිය නෑ. ආටිකල් 5ක් කියවපු කට්ටිය ඉන්නවද? ආටිකල් 5ක්වත් කියවපු කට්ටිය. මං කියවා තාමත්ම වැදගත්. දවසකට ආටිකල්ස් දෙක ගාන කියවන්න වෙනවා. ඉතින් උගන්ට නෑ ලබන පාර ක්ලාස් එකක් නෑ. අඩු ගානේ ඒ පැය දෙක උගලන්ට ගන්න පුළුවන් නම් මේ URC 522 එක කියවන්න බොහොම අනර්ගයි. right? okay. ප්‍රේෂණ බැංකුවේ උපදේශ ක්‍රියාත්මක කිරීමෙන් දරන වියදම් ගාස්තු ආදිය රැස් කරන බැංකුවට ගෙවීමට ප්‍රේෂණ බැංකුව බැඳී ඉන්නවා. මොන හරි ගාස්තු තියෙනවා නම් අපි ඒව ගන්න ඕන අපේ කස්ටමර්ගෙන්. කස්ටමර් ගෙවුවේ නැත්නම් ප්‍රේෂණ බැංකුව අපිට ගෙවන්න ඕන. ප්‍රේෂණ බැංකුව අපිට ගෙවන්න ඕන. දැන් අපි කොහොමද ප්‍රේෂණ බැංකුව අපි යවල ඔක්කොම සල්ලි ටික යවල ඉවරලාද ප්‍රේෂණ බැංකුවේ ඉල්ලන්නේ සල්ලි ටික? අපේ ගාස්තු ටික ඉල්ලන්නේ කොහොමද? කොහොමද අපේ ගාස්තු ටික ඉල්ලන්නේ? Oh, කටවල්. ස්විෆ්ට් මෙසේජ් එකකින් ඉන්ෆෝම් කරනවා බැංක් එකට සර්. අපි මෙසේජ් එකකින් අපිට ඉන්ෆෝම් කරන්න පුළුවන්. මෙසේජ් එකකින් අපිට ඉන්ෆෝම් කරන්න ඕන අපිට මේ ගාස්තු ටික දෙන්නේ කියලා. හුඟක් වෙලාවට අපි අපේ කස්ටමර්ගෙන් අය කරගන්නවා. සමහර වෙලාවට එයා කිව්වොත් ඒව මං ගෙවන්නේ නැහැ කියලා. ඒතර මගේ ගාස්තුව කවුද ගෙවන්නේ? ඒතර ප්‍රේෂණ බැංකුව. ඉතින් අපි කොහොමද කරන්නේ? එහෙම වුණොත් අපි සම්පූර්ණයෙන් යවන්නේ නැහැ. අපි අපේ ගාස්තු ඔක්කොම අඩු කරගෙන තමයි සල්ලි ටික යවන්නේ. ගෙන්න ගන්න බෑ පුතේ. 10,000ක්
නම් බිල 10 යවලි වල මට ඩොලර් 500ක් එවන්නේ කිව්වට මේ කපේදී හම්බෙන්නේ නැහැ. මේ කපේදී හම්බෙන්නේ නැහැ. හරිද? හිතන්න එපා මේ ලංකාවේ බැංකුව ලංකාවේ තියෙන බැංක්ස් හරි කපටි පිටරට බැංකුව හොඳයි කියලා. ලංකාවේ බැංකුව හොඳටම හොඳයි. ලංකාවේ බැංකුව කවදාවත් කරන්නේ නැහැ. පිටරට බැංකුව තමයි Chinese banks එහෙම කපටි බැංකුව. හරිද? ඒකින්ද අපි කරන්නේ no chance we don't want to take any chances. කෙලින්ම remit කරන්න ඉස්සර අපේ තියෙන ගාස්තු ඔක්කොම ආය කරගෙන ඉතුරු කීයක් තියෙනවා නම් අන්න ඒක තමයි අපි remit කරන්නේ. right? okay. මොකද අපිට අයිතියක් තියෙනවා අපිට අපේ charges අය කරගන්න. ඊළඟ රැස් කරන බැංකුව සහ ඉදිරිපත් කරන බැංකුව. අංකව දැන් දෙන්නම මේ එක රටේ ඒ කියන්නේ import එක රටේ. collecting bank එකයි presenting bank එකයි. 95ක් විතරම මේ transactions වල collecting bank එකයි presenting bank එකයි one and same. එකම බැංකුව. මේ සමහර වෙලාවට මේක වෙනස් වෙනවා. මේක වෙනස් වෙන්නේ දැන් සමහර වෙලාවට අපි හිතුව මෙන්න මෙහෙම මම උදාහරණ උගන්න කියන්නේ මේ ෂුවර් නැති හින්දා HSBC bank එක මම දැන් මේ අඳන් ඉන්න ටී-ෂර්ට් එකත් එක්කම බලන්න HSBC bank එක. HSBC bank එක තමයි remitting bank එක ඩුබායි වල. ඩුබායි වල remitting bank එක HSBC bank එක. හරි. එතකොට අපිට කස්ටමර්ගේ බැංක් එක සම්පත් බැංක් එක. කස්ටමර්ගේ අපේ ඉම්පෝර්ට් එකේ බැංක් එක සම්පත් බැංක්. එහෙම වුණාම මේ ડોකියුමන්ට්ස් ටික HSBC බැංක් එක සම්පත් බැංක් එකට යවන්න ඕන. රේෂන් බැංකුවේ යවන්න ඕන. මේ ඉදිරිපත් කරන බැංකුවට. නමුත් එහෙම වෙන්නේ නැහැ. දැන් ඉන්ටර්නැෂනල් බැංක්ස් වල ගොඩක් වෙලාවට දැන් HSBC, Standard Chartered, ඔය වගේ මේ Deutsche Bank වගේ ඉන්ටර්නැෂනල් බැංක්ස් වලදී අපි ඒ ડોකියුමන්ට්ස් යවන්නේ අපේ කොරස්පොන්ඩින් බ්‍රාන්ච් එකට. අපේ කොරස්පොන්ඩින් බ්‍රාන්ච් එකට යවන්නේ. දැන් HSBC කොලම්බෝ වල බ්‍රාන්ච් එකක් තියෙනවනේ. තියෙනවා නම් ඩුබායි වලින් ડોකියුමන්ට්ස් එක එන්නේ HSBC මේ කොලම්බෝ වලට HSBC කොලම්බෝ වලට තමයි ડોකියුමන්ට්ස් ටික එන්නේ. ඒ ડોකියුමන්ට්ස් ටික ආවට පස්සේ right ඒ ડોකියුමන්ට්ස් ටික ආවට පස්සේ අපි HSBC බැංක් එක ඒ ડોකියුමන්ට්ස් ටික ෆෝවර්ඩ් කරනවා සම්පත් බැංක් එකට. HSBC බැංක් එක ෆෝවර්ඩ් කරනවා සම්පත් බැංක් එකට. සම්පත් බැංක් එකට ෆෝවර්ඩ් කළාම අන්නේ සම්පත් බැංක් එක තමයි presenting bank එක. එහෙම නැත්නම් ඉදිරිපත් කරන බැංකුව. HSBC බැංකුව තමයි collecting bank එක. ඒකට හේතුව උගාක් ඉන්ටර්නැෂනල් බැංක්ස් වල සම්මතයක් තමයි ડોකියුමන්ට්ස් යන්න ඕනේ ඒගොල්ලන්ගේ බ්‍රාන්චස් හරහා. ඒගොල්ලන්ගේ බ්‍රාන්ච් එකක් තියෙනවා නම් ඒ බ්‍රාන්චස් හරහා යන්න ඕන. එහෙම නැත්නම් තමයි කෙලින්ම යවන්නේ. හරි. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම රැස් කරන බැංකුව HSBC කොලම්බෝ වෙනවා. presenting bank එක සම්පත් බැංක් වෙනවා. දැන් තේරෙනවද ඒක? ඒක තේරෙනවද නැද්ද? ඔව් සර්. හරි. ඕකේ. ඊගාට ප්‍රධානියා එහෙම නැත්නම් අපනයනකරු සහ ආනයනකරු. ඒ කියන්නේ ගැනුම්කරු. අතර ගිවිසුම මොකක්ද? එකම ගිවිසුමයි තියෙන්නේ විකුණුම් ගිවිසුමේ කොන්දේසි මත කටයුතු කිරීම. මූලිකම සම්බන්ධතාවය වෙනවා. විකුණුම් ගිවිසුමේ කොන්දේසි මත කටයුතු කිරීම තමයි මූලිකම සම්බන්ධතාවය වෙන්නේ. හරි. සලේඛන රැස් කිරීමකදී අපනයනකරු විසින් ඇතුළත් කළ යුතු මූලික ලියවිලි සහ උපදේශ. දැන් මේකදී ඔයගොල්ලෝ පරිශීලනය කරන්න ඕන
URC 522 article 4B. ඔය කරලා තිබ්බනම් ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ඒවා මම අනේ මම මේ කියවලා තිබ්බා නේද කියලා. හරිද? ඉතින් ඒකෙන්ද මේව පාඩම් කරලා තියෙන්න ඕන. article 4B බලමු. ඒ කියන්නේ රැස්කිරීම වල ආකෘතිය සහ නිමාව. රැස්කිරීම වල ආකෘතිය සහ නිමාව. හරි? Form and structure of collection. Form and structure of collection. Right? මෙන්න මේක පොඩ්ඩක් හැම කෙනෙක්ම කියවන්න දැන් මේක තියෙන එක මම ඉතුරු එකට යන්න ඉස්සෙල්ලා මට ඔක හැම කෙනෙක්ම ඔක කියවන්න ඕන. ඒ වගන්ති A එකත් කියවන්න. B එකත් කියවන්න. සම්පූර්ණ නම තැපැල් හා ස්විෆ්ට් ලිපින මේ ටික ඔලුවට ගත්තට පස්සේ මම යනවා collection order form එකට right ටෙලිෆෝන් හා ෆැක්ස් අංක ඇතුළු රැස්කිරීම ලැබූ බැංකුවේ විස්තර සම්පූර්ණ නම තැපැල් ලිපිනේ ඒ දේ නම් ටෙලෙක්ස් ඒ ටික තියෙනවා ඊගාට සම්පූර්ණ නම බයගේ සෙලගේ ඔක්කොම ඉදිරිපත් කරන බැංකුවක් ඇත්නම් ප්‍රසිද්ධ බැංකුවක් තියෙනවා නම් ඒ බැංකුවේ නම ගම විස්තර ඒක දානවා ඊගාවට රැස්කිරීම කළ යුතු මුදල් වර්ගය සහ ප්‍රමාණය මොනවාද මුදල් වර්ගය ඒක ලියන්න හරිද එතකොට අතුලත් කර ඇති ලියවිලි ලැයිස්තුවක් හා එක් ලියවිලි එක ඇති සංඛ්‍යාව ලියවිලි ලැයිස්තුවක් තියෙනවා ඊගාට bill of exchange කීයක්ද bill of lading කීයක්ද commercial invoice කීයක්ද right item එකයි ඒකෙන් තියෙන එක එක ලියවිලෙන් තියෙන සංඛ්‍යාව කොම්පියුටර් එක්ක ඊගාවට කොහොමද ගෙවන්න ඕනේ DA ද DP ද right ලියවිලි බාර දීමේ පද පැහැදිලිව හා නිර්වෘල්ව සඳහන් කිරීම රැස්කිරීමේ උපදේශය පිළිවෙල කරන පාර්ශ්ව වාක්‍යය සහ එසේ නොකිරීමෙන් සිදුවන දේ පිළිබඳ බැංකු වග නොකිය. අත්තර දෙමේ හැකිද නැද්ද යන්න දක්වමින් කටයුතු අය කළ යුතු ගාස්තු මොනවද අය කරන්න ඕන ගාස්තු එහෙම නැත්නම් ගාස්තු අය කරන්න ඕන නම් මොකද්ද ඒකේ පොඩි අනුපාතය මොකද්ද පොඩි කාලේ ඒ ඔක්කොම විස්තර එන්න ඕන ඒකට ගෙවීම කළ අයුරු සහ ගෙවීමේ නිවේදනයේ ස්වරූපය ඊගාට නොගෙවීමකදී ප්‍රතිග්‍රහණය නොකිරීමකදී මොකද ගන්න ඕනේ උපදේශ මොනවද කරන්න ඕනේ ඔය ඔක්කොම අර collection order form එකේ තියෙනවා ඉතින් මේ ඔක්කොම මේවා අපි දුන්නොත් එහෙම මේ ටික හරි මේ ටික ඔක්කොම තියෙනවනේ ඒ ටික අනුව අපි ලියුමක් ටයිප් කරලා documents එක submit කළොත් එහෙම මේකෙන් භාගයක්වත් ටයිප් කරන්න නැහැ. අනික අපි වැරදි instructions දෙනවා. අපි දන්නෙත් නැහැ. අපි දන්න ගේම් වලකුත් නැහැ. අපි වැරදි instructions දෙනවා. right? එතකොට ඒකින්ද හරි පරිසං වෙන්න ඕන. ඉතින් ඒකට තමයි පිළියමක් හැටියට කරලා තියෙන්නේ. හැම අවස්ථාවකදීම හැම බැංකුවකදීම තියෙනවා collection order form එකක්. ඒගොල්ලෝ හදලා තියෙන form එකක්. ඒ form එකේ විදිහට කෙලින්ම අපි form එකේ අන්තන් ටික් කරලා පිරෙවුවා ලේසි. එතකොට අපි දන්නවා එකක්වත් අපිට මිස් වෙන්නේ නැහැ. හරි. දැන් බලමු අපි
collection order form එක. මේක. දැන් මේක බලන්න මෙතන තියෙනවා drawer එකේ නම address. හරිද? ඊළඟ applicant එක. drawer B ගේ නම ගම මේක. ඒකට මේ bank එක. ඊට පස්සේ DA ද DP ද කියන එක මෙතන මේ තියෙන්නේ. හරි? එතකොට මොනවද මේ එන documents? කොහෙන්ද කොහාටද? ඔයගොල්ලෝ ගාව මේක තියෙනවා. එමිසර බලන්න. මේ number of documents. මෙතනින් අපි list කරන්න ඕන මේ දැන් list out කරලා දාන්න ඕන. ඒව හරියට. ඔය වගේ මේ ටික ඔක්කොම හරියට පුරවලා තිබ්බොත් එහෙම අපිට mistake එකක් වෙන්නේ නැහැ. ඒකින්ද මේ collection order form එක කියන එක හරියම වැදගත්. හරිද? මොනවා ප්‍රශ්නයක් තියෙනවද? මම ප්‍රශ්නයක් තියෙනවද? හරි. ඒකම තමයි ප්‍රධානම හේතුව මේ වගේ forms print කරලා තියන් ඉන්නේ. නැත්නම් එක එක love letters customers දීලා වෙයි. එතකොට අපිට හරිය instructions ලැබෙන්නේ නැහැ. right? okay. B එක පරිශීලනය කරන්න. right. මූල්‍ය සහ වාණිජ්‍ය ලියවිලි නිදහස් කිරීම සහ ඒ ආධාර අවදානම. Documents against payment. මෙන්න මේකේ පොඩ්ඩක් මිස්සලා මගේ අතේ documents against කියලා තියෙනවා. payment කැල්ල නෑ. ඔයගොල්ලෝ print එකක් ගන්නවා නම් ඒක හදාගන්න. payment ආනයනකරු විසින් ගෙවීම ප්‍රතික්ෂේප කළොත්. ආනයනකරු විසින් ගෙවීම ප්‍රතික්ෂේප කළොත්. රැස් කරන බැංකුව විසින් රැස් කිරීමේ උපදේශයේ ප්‍රධානයා විසින් දී ඇති උපදෙස් ප්‍රකාරව කටයුතු කළ යුතුයි. රැස් කරන බැංකුව විසින් රැස් කිරීමේදී රැස් කිරීමේ උපදේශයේ ප්‍රධානයා විසින් දී ඇති උපදෙස් ප්‍රකාරව කටයුතු කරන්න ඕන. right? භාණ්ඩ වරායෙන් නිදහස් කොට ගෙන බුදමක ගබඩා කර තැබීම අවශ්‍ය නම් ගිනි ආරක්ෂණය ලබා ගන්න යුතුයි. ඒ කියන්නේ fire insurance එක. අපි අරගෙන අපි අපේ ස්ටෝර්ස් වල ස්ටොක් කරලා තියෙනවා නම් අපි ස්ටෝර්ස් වලට fire insurance එකක් අරගෙන තියෙන්න ඕන. හරි? URC findable to article 25 අනුව අවශ්‍යයන් case of need හෝ වැඩිදුර උපදෙස් ලබා ගැනීම. හරි? අපි දැන් ඊගාට කතා කරනවා මොකද මේ අවශ්‍ය කියන්නේ. ඊගාව එක තමයි URC findable to article 24 අනුව විරෝධීය පෑමේ ක්‍රියාවලිය සිදු කරනවා. right? විරෝධීය පෑමේ ක්‍රියාවලිය ඉෂ්ට කරන්න ඕන. මේ දෙකම අවශ්‍යයි. ඒ article 24 and 25 අපි ඩිස්කස් කරන්න ඕන. මම ඒ අවස්ථාව එනකොටම ඒව ඩිස්කස් කරනවා. ඊගාට ප්‍රතිග්‍රහණය මත ලේඛන නිදහස් කිරීමේ අවදානම. ප්‍රතිග්‍රහණය මත ලේඛන නිදහස් කිරීමේ අවදානම. ඒ කියන්නේ acceptance උඩ DA යටතේ ලේඛන නිදහස් කර යන්න තියෙන අවදානම. මේ යටතේ ආනයනය කරන දිනදී කරන ඉදිරි දිනයකදී ගෙවීම් කරන ලබන බවට පොරොන්දු වෙමින් අදාළ විනිමය බිල්පත ප්‍රතිග්‍රහණය කරනවා. ඒ අනුව ලියවිලි මුදාහැර ආනයනකරු භාණ්ඩ නිෂ්කාශනය කරගන්නවා. හරි? හරි. දැන් අපි බලමු එකෙන් අපනයනකරුට ඇති අවදානම් මොනවද කියලා. අපනයනකරුට තියෙන අවදානම්.
අපනයන කරුට තියෙන ප්‍රධාන අවධානම තමයි අපනයන කරුට භාණ්ඩ පිළිබඳ පාලනය ගිලිහිය. DP එකේදී ප්‍රශ්නයක් නැහැ. ගෙවුවාට පස්සේ ડોකියුමන්ට් එක දෙන්නේ. ඊට පස්සේ නෑ බඩු ක්ලියර් කරගන්නේ. අඩු ගානේ කස්ටමර් ආවේ නැත්නම් බඩු ක්ලියර් කරගන්න මේ ડોකියුමන්ට් ගන්න ආවේ නැත්නම් අඩු ගානේ බඩු ටිකක් තියෙනවා. බඩු ටිකක් තියෙනවා. දැන් මෙතන මෙයා අසං කරලා දෙනවා අපි මේ පිළිපත මම අහවල් දවසේ ගෙවනවයි කියලා එතනින් එහාට එක්ස්පෝර්ටරට he will lose control of the goods. He will lose control of the goods. හරි. භාණ්ඩ පිළිබඳ පාලනය ගිලිහිලා යනවා. හරි. ආනයනකරු පොරොන්දු දිනේදී නොගවා පැහැර හැරීම මීට හේතුන් නම්. ආනයනකරු පොරොන්දු දිනේදී නොගවා පැහැර හැරීම මීට හේතුන් නම්. පැහැර හැරීම මීට හේතුන් නම් පැහැර හරින්න තියෙන හේතුන් නම් පැහැර හැරීම කියලා full stop එකක් දාගන්න. පැහැර හැරීම මීට හේතුන් නම් තමා විසින් යනුම් කළ භාණ්ඩ නොවීම. දැන් මම ඕඩර් කරපුවා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න ඒකෙන්ද මම ගෙවන්නේ. ඊගොඩ භාණ්ඩ විකුණා මුදල් කර ගැනීමට නොහැකි වීම. දැන් අපි මාස 3න් ගෙවනවා කියලා භාණ්ඩ ටික ගත්තා. හැබැයි භාණ්ඩ ටික විකුණ ගන්න බෑ. මාකට් එකේ යන්නේ නැහැ. මුදල් කරගන්නත් බෑ. අන්න ඒ වගේ අවස්ථාවලදී අවදානමක් තියෙනවා. අපිට යන කරුට අවදානමක් තියෙනවා. එයාට සල්ලි ටික ලැබෙන්නේ නැහැ. ආනයනකරු වංචනිකවම මුදල් ගෙවීම පැහැර හැරීම. ආනයනකරු වංචනිකවම මුදල් ගෙවීම පැහැර හැරීම. වංචනිකව මුදල් ගෙවීම පැහැර හැරීම. හරි. ඒ කියන්නේ මෙයා ප්ලෑන් කරලම චීට් කරනවා. ඒක රිස්ක් එකක්. අවදානම. හරි. මෙහිදී විරෝධය පෑම කළ හැකි නමුත් එය ඉතා මිල අධික නෛතික ක්‍රියාවලියක්. මෙහිදී විරෝධය පෑම කරන්න පුළුවන්. හැබැයි ඒක ඉතාම මිල අධික නෛතික ක්‍රියාවලියක්. දෙක ආනයනකරු බංකොලොත් වීම. ආනයනකරු බංකොලොත් වීම හින්දා ගෙවන්න හම් වෙන්නේ නැහැ. ඒ වගේ අපනයනකරුට තියෙන අවදානම් එමටයි. අපනයනකරුට තියෙන අවදානම් එමටයි. right? දැන් මෙතෙන්දී අපි පොඩ්ඩක් ඉන්න බලන්න. right. අනිත් කැලට යන්නේ ඉස්සෙල්ලා වැදගත් ආටිකල්ස් දෙකක් තියෙනවා. අපි ඒක ඩිස්කස් කරලා ඉමු. අර අවශ්‍යයි විරෝධය පෑමයි. අවශ්‍යයි විරෝධය පෑම. මොකද්ද මේ දෙක කියන්නේ කියලා. දැන් මෙතන බලන්න දැන් මෙතන මේ තියෙන්නේ D ප්‍රොටෙස්ට් කරන්න කොහොමද කියලා. හරි. ඊගොඩ F එක බලන්න. F එකේ පැහැදිලිවම තියෙනවා. අවශ්‍ය. In case of need F එකේ තියෙනවා in case of need refer to such and such person.
who will assist you in obtaining acceptance or payment or whatever. Right? එතින්දී අපි මේ F එකේදී පැහැදිලිවම කියලා තියෙනවා කවුද මේ අවශ්‍යයා කියන්නේ කියලා. අවශ්‍යයා කියන එක නා case of need කියන එක නා case of need එයාට මේ අපිට පුළුවන් ඉන්ෆෝම් කරලා කියන්න. අපි අවල් එකනාව ඉන්ෆෝම් කරන්න කිව්වම අපිට ඉන්ෆෝම් කරලා කියන්න පුළුවන්. හැබැයි case of need ඉන්ෆෝම් කරලා කිව්වම එයා කිව්වොත් එimhe හරි පෙරෑන් කම්පැනි එකට ඔක බඩ් එක දෙන්න එපා. ඒ වෙනුවට සිල්වෑන් කම්පැනි එකට දෙන්න. එතකොට අපි මොකද කරන්නේ? case of need කියන විදිහට අපි සිල්වට බඩ් එක දෙනවා. නෑ. එහෙම දෙන්නේ නෑ. එහෙම දෙන්න බෑ. මේ කලෙක්ෂන් ඕඩර් එකේ ලියලා තියෙනවා මේ බැංකුව ඔතොරයිස්ඩ් එකට මේ case of need ඔතොරයිස් කරලා තියෙනවා draw විය වෙනස් කරන්නයි කියලා. ආනයන කවුරු වෙනස් කරන්න පුළුවන් එයාට විතරයි කියලා. එයාට පුළුවන් කියලා. අන්න එතකොට එයාට පුළුවන්. එහෙම නැතුව ඒ ගැන සඳහනක් කරලා නැත්නම් අපි කරන්නේ මේ එයාට ඉන්ෆෝම් කරන එක විතරයි වෙන කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ. වෙන කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ. හරි. ඒක තියෙනවා ආටිකල් 24 25 දෙකේ. දැන් ආටිකල් එක කියවලා බලන්න. Right. Article 24 විශාතරන වගන්තය විරෝධය පෑම. කියවන්න බණ්ඩ එක. ඔය කියවන්න බල. කියවන්න බණ. ඔගලෝක කියවලා හිටියනම් ඔග හරි ලේසි. මං කියවන්න කියවන්නේ කියලා. ටයිම් වේස්ට් කරනවා මේවයි වැඩ හින්දා. එතින්දී බලන්න නොගැවීමකදී හෝ නොපිළිගැනීමකදී විරෝධය පෑම හෝ ඒ වෙනුවට ගත යුතු නීතිමය ක්‍රියාවලිය ගැන රැස් කිරීමේ උපදේශය පැහැදිලි උපදෙස් ලබා දිය යුතුයි. එවැනි පැහැදිලි උපදෙස් නොමැති විට නොගැවීම හෝ නොපිළිගැනීම සඳහා දීවිලි විරෝධාලාපනය කිරීමට හෝ ඒ වෙනුවට වෙනත් නීතිමය පියවරක් ගැනීමට රැස් කිරීමට සම්බන්ධ බැංකුන් නොබැඳේ. එවැනි විරෝධය පෑමක් හෝ වෙනත් නීතිමය ක්‍රියාවලියක් ගැනීමේදී බැංකුවලට දැරීමට සිදු ගාස්තු හෝ වියදම් රැස් කිරීමේ උපදේශය එවන්නද පාර්ශ්වය විසින් ගෙවිය යුතුයි. right? මොකද මේක කියන්නේ? විරෝධය පෑම. මොකද්ද මේක කියන්නේ? නොගෙවීමකදී non payment එකකදී or නොපිළිගැනීමකදී non acceptance එකකදී. හරි? එතකොට මොකද්ද ගන්න ඕන ක්‍රියාවලිය කියලා අර මේ විරෝධය පෑමේදී අපි රැස් කිරීම උපදේශය පැහැදිලිව තියෙනවා. right? මේ විරෝධය පෑම කියලා කියන්නේ protest කියලා කියන්නේ නොගෙවීමකදී හෝ නොපිළිගැනීමකදී බැංකුවට පුළුවන් මේ නෛතික ක්‍රියාවලියට යන්න. නෛතික ක්‍රියාවලියට යන්න මේ protest කියන නෛතික ක්‍රියාවලිය. එහෙදී අපි අපේ ප්‍රේෂණ බැංකුවේ මොකද මේ රැස් කරන බැංකුව ඕ මේ collecting bank හරි
අනික පේමන්ට් එක කරන බැංකුවක් හරි ඒගොල්ලන්ට කියනවා බැරි වෙලාවත් මේක ගෙව්වේ නැත්තම් ඕගොල්ලෝ මේකට නඩුවක් දාන්න. නඩුවක් දාන්න කියලා දැන් නඩුව අපි දානවයි කියුවට ඒක ලේසි නෑ. ඒක හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. මේ නොගෙවීමකදී යන මේ ප්‍රොටෙස්ට් එක හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. අද නම් මේ මැචුරිටි එක තියෙන්නේ. අද නම් මැචුර් වෙලා අපි ගෙවන්න ඕනේ. අද ඉඳන් පැය 24ක් ඇතුළත අපි නඩුව දාන්න ඕනේ. ඒක කරන්න අමාරුයි. ලංකාවේ රටවල කොහොමත්ම කරන්න බෑ. හරිද? එතකොට එහෙනම් අපිට දැන් අපේ ආනයනකරුගේ පැත්තනොත් කිසිම උදව්වකුත් නැතුව බැංකුවට ගිහිල්ලා මේ කේස් එක ෆයිල් කරන එක අමාරු දෙයක්. අනික පැය 24ක් ඇතුළත තවත් අමාරුයි. ඉතින් ඒකින්ද අපි දැන් ගොඩක් වෙලාට බැංකුවල කරන්නේ noting and protest. නිකම්ම protest නැතුව noting and protest. noting කියන්නේ noting right? දැන් එතෙන්දී අපි කියන්නේ මේ විනිමය පිළිපත ප්‍රතිග්‍රහණය කරපු විනිමය පිළිපත අපි ගාව තියෙනවනේ. අපි ඒක notary public කෙනෙක්, ඒ කියන්නේ notaris කෙනෙක් ගාව ඒක ලියාපදිංචි කරලා ඊට පස්සේ අපිට පුළුවන් සුමානකින් දෙකකින් මාසෙකින් නඩුව දාගන්න. හරි. හැබැයි අපි notaris කෙනෙක් ගාව මේක සාතික කරන්න ඕනේ. මේ ඔක්කොම කරලා notaris වල සල්ලි ගෙවලා සේරම කරාට පස්සේ ඔය වියදම් හරියට ලොකු වියදම් රුපියල් 60,000ක් 80,000ක් ලක්ෂයක් ලක්ෂ 3-4ක් අපි දැන් මේකට වියදම් කරනවා. බැරි වෙලාවත් ඔය අතරේ ඉම්පෝර්ටයි එක්ස්පෝර්ටයි යාළුනොත් මොකද වෙන්නේ? යාළු වෙලා ඒගොල්ලෝ වෙන ක්‍රමයකින් සල්ලි ගෙවනවා. දැන් අපි නඩුවක් දාගෙන ඔය නඩුවක් මේ වගේ නඩුවක් කතා කරනකොට බර විදිහට lawyers charges එනවා. lawyers charges උත් එනවා. lawyers charges එක්ක අන්තිමේදී මගේ කස්ටමර් ගෙවන්නෙත් නෑ. මගේ කස්ටමර්ට ඕන හින්දා මේ නඩුව දාගත්තේ. මට කියලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් වලනේ. අන්තිමේට අර බැංකුව ගෙවන්නෙත් නෑ. මේ බැංකුව ගෙවන්නෙත් නෑ. දෙගොල්ලම ගෙවන්නේ. අපිට තමයි පාඩු වෙන්නේ. බැංකුවට පාඩු වෙන්නේ. ඒකෙන්ද අපි සාමාන්‍යයෙන් මේ ප්‍රොටෙස්ටිං කියන එක කරන්නේ නැහැ. ඒක හින්දා HSBC Bank of මේ Standard Chartered එක අපි මම හිතපු වැඩ කරපු බැංකුවල අපි කෙලින්ම මේ acknowledgement එක ඒක නම් දැන් ගොඩක් බැංක්ස් කරනවා. සෙලාන් කමිෂන් වගේවත් සම්පත් වගේවත් කරනවා මම උදේටම දන්නවා. මම්ම කියලා අපි ඒවා මිනිස්සුන්ග මොළ හදලා තියෙන්නේ. right? එතකොට අපි මේ ඩොකියුමන්ට්ස් එක ආපු ගමන් ඇක්නොලෙජ්මන්ට් එකක් යවන්න ඕනේ මේක හම්බුනේ කියලා ඩොකියුමන්ට්ස් එක. එතෙන්දීම කෙලින්ම කියනවා මේ noting and protesting we will not undertake කියලා. අපි කරන්නේ නැහැ කියලා. අපි කරන්නේ නැහැ කියලා කෙලින්ම කියලා දානවා. ඒතර අපිට එතනින් යන්න ප්‍රශ්නයක් නැහැ. right? මේකට හා කියලා ගත්තොත් ලොකු ප්‍රශ්න ගොඩකට අපි මුණ පාලා තමයි ඉවර වෙන්නේ. right? අවශ්‍යයි කියන්නේ කේස් ඉන්නේ. ගෙව්වේ නැත්තම් මොන හරි නොගෙවීමකදී හෝ පැහැර හැරීමකදී බැරි වෙලාවත් වුණොත් අපි කියනනේ අහවල් එක්කන්ට කියන්නේ කියලා මිස්ටර් පෙරරට කියන්නේ කියලා මිස්ටර් පෙරරට කිව්වා මිස්ටර් පෙරරට කියන බයෙන් එපා. ඔක බඩ් එක දෙන්න අහවල් කට්ටියට. එහෙම කියන්න බෑ. එහෙම එයාගෙන් උපදෙස් ගන්න අපි බැඳිලා නෑ. එයාගෙන් උපදෙස් ගන්න අපි බැඳිලා නෑ. right? එතෙන්දී අවශ්‍යගේ කොට දෙකට කියන්නේ මේ බලතල අවශ්‍යගේ බලතල මේ රැස්කිරීමේ උපදේශයේ පැහැදිලිව හා සම්පූර්ණව දක්වා තියෙන්න ඕන. එසේ දක්වා නොමැති විට බැංකු අවශ්‍යගේ කිසිදු උපදෙසක් පිළිගනු නොලැබේ. හරි?
මොන හරි ප්‍රශ්නයක් තියෙනවද දැන්? ඔය දෙකේ ප්‍රශ්න තියෙන්න ඕන ඔයගන්ට. ප්‍රශ්නයක් තියෙනවා නම් මේ 24 25 හොඳට පාඩම් කරලා තියාගන්න විභාගයට එනවමයි. ඔය වගේ දේවල් එනවා. right? okay. අපි ගොම මෙහිදී විරෝධය පෑම කළ හැකි නමුත් ඒ ඉතා මිලාදික නෛතික ක්‍රියාවලියකි අපනයන කරු බංකොලොත් වීම. ඒකින්දත් එන්න පුළුවන්. හරි? සැලකිලි රැස් කිරීමේ ක්‍රියාවලියකදී බැංකුවේ කාර්යභාරය සහ ආදායම. බැංකුවේ කාර්යභාරය සහ ආදායම. right? ප්‍රේෂණ බැංකුව සහ රැස් කිරීමේ බැංකුව යන දෙකම ක්‍රියා කරන්නේ ප්‍රධානියාගේ නියෝජිතයෙකු ලෙස පමණයි. ප්‍රධානියාගේ නියෝජිතයෙකු ලෙස පමණයි ක්‍රියා කරන්නේ. එම නිසා ඔවුන්ගේ ප්‍රධාන වගකීම අපනයන කරුගේ උපදේශ වලට අනුකූලව කටයුතු කිරීම. ප්‍රින්සිපල් තුන විදිහට තමයි යන්න ඕනේ. ප්‍රේෂණ බැංකුව විසින් තමන් කැමැති නම් බිල්පත් වට්ටම් කරන්න පුළුවන්. හැබැයි ගෙවීම සම්බන්ධයෙන් රැස් කරන බැංකුව වගකීමට නොබැඳේ. හරි? අවශ්‍ය විට බැංකුව විසින් ප්‍රතිපාර්ශ්වයන්ගේ තත්ත්ව ආධාර ගැනීමට කටයුතු කිරීම. right. බැංකුවේ ආදායම විදේශ විනිමය ලාභය තියෙනවා. දැන් ඉලෙක්ෂන් එකේදී බැංකුවට තියෙන ආදායම තමයි විදේශ විනිමය ලාභය. බිල්පත් ගෙවනකොට අනික කොටස් සහ ගාස්තු. කියන අපිට මොන හරි charges වලින් අපිට ලාභයක් තියෙනවා. right? foreign exchange වලින් තමයි ලොකුම ලාභය එන්නේ. බැංකුව ආදායම විදේශ විනිමය ලාභය බිල්පත් ගෙවීමේදී ඉච්චරයි. දැන් අපි බලන්න ඕනේ දැන් මෙතෙන්ට එනකම් මොනවාට ප්‍රශ්න තියෙනවද? ගන්න පිටිකේ ප්‍රශ්න තියෙනවද? අනිත් දවසේ වුණාට MCQ questions වගේක් දෙන්න මේ සම්බන්ධයෙන්. දැන්ට මොනවාට ප්‍රශ්න තියෙනවද? Chen. සර් ඇහෙනවද? Eno. සර් ප්‍රේෂණ බැංකුව විසින් බිල්පත් වට්ටම් කළ හැක කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? ප්‍රේෂණ බැංකුව විසින් බිල්පත් වට්ටම් කළ හැකියි. very good. ප්‍රේෂණ බැංකුවට පුළුවන් ඒ කියන්නේ රෙමිටින් බැංකුවට පුළුවන් බිල්පත වට්ටම් කරලා දෙන්න ඩිස්කවුන්ට් කරලා දෙන්න පුළුවන් මේ එක්ස්පෝර්ට්. හැබැයි ඒක 100% රිස්ක්. 100% අවදානමක්. ඇයි? කලෙක්ෂන් වල URC 522 වල කලෙක්ෂන් වලදී කොයිලාකවත් බැංකුව පොරොන්දු වෙන්නේ නැහැ. බැංකුවක් පොරොන්දු වෙන්නේ නැහැ. අපි මේකට මුදල් යවනවයි කියලා පොරොන්දු වෙන්නේ නැහැ. කස්ටමර් ගෙවුවොත් විතරයි අපි මේ ගන්න දෙන්නේ. බැංකුව යවන්නේ. ඒකල බැංකුව කස්ටමර් ගෙවුවේ නැත්නම් අපි සල්ලි යවන්නේ නැහැ. මේ එහෙමනම් එහෙම අවස්ථාවකදී අපි මේක ඩිස්කවුන්ට් කරලා කස්ටමර්ට අපේ ප්‍රේෂණ බැංකුවේ මේක බිල ඩිස්කවුන්ට් කරලා අපේ එක්ස්පෝර්ට් එකට සල්ලි ටික දුන්නොත් බැරි වෙලාවත් අපිට සල්ලි ලැබුණේ නැත්තම් එතකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඔයගන්ට වෙනවා මේ කොහෙන් හරි රිකවර් කරගන්න. දැන් අරවිනියා කිව්වොත් එහෙම මම ගාව දැන් සල්ලි නැහැ කියලා ඔක්කොම දැන් වියදම් වෙලා ඉවරයි. මේ කතා කරන්නේ මාස දෙකකට පස්සේ කියලා.
වැඩ ඉවරයි. බැංකුවට පාඩුයි. ඒකින්ද සාමාන්‍යයෙන් 95%කට 96%කට වගේ අවස්ථාවලදී අපි බැංකු මේ බිල්පත් වට්ටම් කරන්නේ නැහැ. මේ බිල්පත් වට්ටම් කරන්නේ නැහැ. වට්ටම් කරනවා නම් කරන්නේ ඉන්ඩෙම්නිටි එකක් අරගෙන වෙන මොන හරි ෆැසිලිටි එකක් හදලා අන්න දැන් බැරිලාවත් අපිට සල්ලි ලැබුණේ නැත්නම් අර DAවිල ගෙවලා අපිට සල්ලි ලැබුණේ නැත්නම් අර මිනිස්සයාගේ ප්‍රොපර්ටි එකක් විකුණලා හරි සල්ලි ටික ගන්න. හරිද? නැත්නම් උග හරි රිස්ක් එකක්. අපිට කොහෙවත් ගැරන්ටි එකක් නැහැ සල්ලි ලැබෙනවා කියලා. තව ප්‍රශ්නයක් තියෙනවා? හරි සර් thank you. Okay. හරි. දැන් මට අපේ ඊගාව පාඩමට යනවට වඩා මට විනාඩි පැය භාගයක් විතර අපේ තියෙනවා. අපි පැය භාග විනාඩි 40ක් විතර තියෙනවා. අපි ඉතාමත් වැදගත් දෙයකට අපි දැන් යන්නේ. මම අලුතෙන්ම පාඩමකට ඒ කියන්නේ ડોකියුමන්ටරි ක්‍රෙඩිට් වලට යන්නේ නැතුව අපි මේක ඉවර කරමු. කලෙක්ෂන් එකේ වැදගත් එකක් තමයි collection URC 522. URC 522 එකේ දීලා තියෙනවා ඒක අපි සම්පූර්ණයෙන් ගන්න ඕන. සලේඛන රැස් කිරීම සඳහා 1.1 රීති 1995 සංශෝධනය. දැන් අවුරුදු 25ක් තිස්සේම මේක තමයි දැන් යන්නේ. තාම සංශෝධනයක් ළඟදී උනේ නැහැ. හරි. මේකේ පළවෙනි වගන්තිය පොඩ්ඩක් කියවන්න. ඊට පස්සේ මම ඒකෙන් පස්සේ මම ඔයගලගෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට අපි ප්‍රශ්න මාර්ගයෙන් අපි අවබෝධයක් ලබා ගන්න බලමු. පළවෙනි වගන්තිය මම වැදගත්ම වගන්තිය විතරයි කරන්නේ. කියවන්න. දැන් මේකෙදී අපි හැමතිස්සෙම URC 522 එකේ බලපෑම ගැන කතා කරන්නේ. දැන් මෙන්න මේ වගේ questions එනවා ඔයගලන්ට විභාගෙට. ඕනෑම documentary collection එකේදී collection order form එකේ මේ collection order form එකේ අපි අන්තිමටම ගහනවා terms and conditions කියලා. terms and conditions වල තියෙනවා. ඒ terms and conditions වල අපි කරලා මෙතන අසං කරලා අපි ගන්නේ ඒක තියෙනවා මේ ඔක්කොම මේ transaction එක වෙන්නේ subject to URC 522 කියලා. subject to URC 522 කියලා තමයි ඒකේ එන්නේ. හරි. දැන් එතකොට subject to URC 522 කියලා අපි තියෙනකොට එතෙන්දී මේ URC 522 එකේ තියෙන වගන්ති වල නිර්වචනයන්ට අපි අනුකූල වෙලා තියෙනවා. බැරි වෙලාවත් අපි කියලා නැත්තම් it is subject to URC 522 කියලා නැත්තම් අන්න එතකොට මේ collection එකක් ආවට මේ URC 522 වල තියෙන provisions වලට ව්‍යාතිරේක වලට මේක බලපාන්නේ බැඳීමක් නැහැ. හරි. අන්න ඒක ඉතාමත් වැදගත්. දැන් මෙන්න මෙහෙම questions මම දැක්ක පහුගිය කාලේ ඇවිල්ලා තියෙනවා. කස්ටමර් කෙනෙක් අපිට මේ රැස් කරන බැංකුවට ලැබිලා තියෙනවා දේශන බැංකුවෙන් collection documents වගේ. ඒකෙන් ගහලා නැහැ subject to URC 522 කියලා ගහලා නැහැ. subject to URC 522 කියලා ගහලා නැහැ. ඒ වගේ අවස්ථාවකදී අපි ගන්න පියවර මොකද්ද? ඒ වගේ අවස්ථාවකදී රැස් කරන බැංකුව ගත යුතු පියවර මොනවද? හරි. එතකොට අපිට කරන්න තියෙන ප්‍රධානම දේ තමයි ඒ වගේ දෙයක් නැත්නම් අපි
ප්‍රේෂණ බැංකුවට වහාම කියලා අරින්න ඕන මේක සඳහන් කරලා නැහැ. කරුණාකරලා කියලවන්න මේක URC 522 එකට subject to URC 522 ද එහෙම නැද්ද? මේකට අනුකූලද නැද්ද කියලා අපිට දන්නලේ වන්නේ කියලා. බැරිලාවත් අනුකූල නැත්තම් එතකොට බලපාන්නේ රටේ බලපාන පවතින බලංගු නීතිය. එතකොට අපිට කියන්න බෑ ආටිකල් 20 ආටිකල් 21 ආටිකල් 22 හැටියට මේව වෙනවා ඒව කියන්න බෑ. අපි ඊතර බලන රටේ නීතිය පමණයි. ඒකින්ද මේ නියෝග සහ අර්ථ නිරූපණය හරි වැදගත් වෙනවා. ඊළඟට රැස්කිරීම පිළිබඳ අර්ථ නිරූපණය රැස්කිරීම කියන්නේ මොකද්ද? මේක මම ඊට පාර කළා මේකේ. ටූල්සියක පවිත්‍ර රැස්කිරීමක් කියන්නේ මොකද්ද? සලේකම් රැස්කිරීමක් කියන්නේ මොකද්ද? 2D රැස්කිරීමක පාර්ශවකරුවෙන් අපි කළා. මේක අපි කරලා තියෙන්නේ. රැස්කිරීම උපදේශය 4 අපි කළා. හරි? 5 ඉදිරිපත් කිරීම. ප්‍රසන්ටේෂන් එක. හරි? දැන් ඉදිරිපත් කරන බැංකුව කවුද කියලා හරිනම් ප්‍රේෂණ බැංකුව කියලා එවන්න ඕන. දැන් මම ඉස්සලා කිව්ව උදාහරණ වගේ HSBC ඩුබායි වලින් නම් එන්නේ. HSBC ඩුබායි වලින් කියන්න ඕන මේක කලෙක්ටිව් බැංක් එක HSBC බැංක් එක කොළඹ ප්‍රසන්ටිව් බැංක් එක සම්පත් බැංක් එක. ඒක මොනවාද කියලා කියන්න ඕන. එහෙම නැත්නම් HSBC බැංකුවට පුළුවන් මේක තියෙනවා පහ F එකේ තියෙනවා ප්‍රේෂණ බැංකුව ඉදිරිපත් කරන බැංකුවක් නම් කොට නොමැති විට තමා තෝරාගත් ඉදිරිපත් කරන බැංකුවක් යොදා ගැනීමට රැස් කරන බැංකුවට පුළුවන්. වෙනලා ප්‍රේෂණ බැංකුව කියලා නැත්නම් එහෙනම් තමන්ට තෝරාගත්ත බැංකුවක් යොදා ගන්න රැස් කරන බැංකුවට පුළුවන්. මෙන්න මේ කරුණු හින්දා තමයි මම ඔයගලට කිව්වේ මේවා තාමත්ම වැදගත් මේක කියවන්න කියන එක. දවසට හැම දවසකම මේ ආටිකල්ස් දෙකක් හෝ තුනක් කියවන්න. ආටිකල්ස් දෙකක් හෝ තුනක් කියවන්න. ඒවල ඔළුවට ගන්න. ඒක අඩු ගානේ එක්සෑම් එකට කලින් ඔය සයිකල් එක තුන් පාරක් හෝ අවම තුන් පාරක්වත් යන්න ඕන. අවම. පුළුවන් තරම් කියවන්න මේක. ඔයගලන්ගේ question number 1 එකේ ගොඩක් ඒවා MCQ එකට ඒක අනිවාර්යයි මේ වගන්ති වලින් තමයි අරගන්නේ. වගන්තිය කෙලින්ම අහන්න නැති වුණත් මේ කියවලා බලලා ඒ උපදේශ ටික උඩට ගන්න ඕන. right? ඒකම තව එකක් තමයි අනලදු විසින් පියවරක් ගත යුතු නිශ්චිත කාල සීමාව රැස් කිරීමේ උපදේශය දක්වා තිබිය යුතුයි. අනලදු විසින් මොනවාරි පියවරක් ගන්න ඕන. අනලදු කියන්නේ අනලද්දා කියන්නේ ඉම්පෝර්ටර්. ඉම්පෝර්ටර් මොනවාරි පියවරක් ගන්නවා නම් ඒ නිශ්චිත කාල සීමාව රැස් කිරීමේ උපදේශය තියෙනවා. එහෙම නැතුව ඒ කියන්නේ within 30 days, within 60 days from the BL date. පැහැදිලි. එහෙම නැතුව කිව්වා immediately without any delay prompt වගේ වචන භාවිත කරන්න හොඳ නැහැ. right? මේ කාල සීමාව සම්බන්ධයෙන් අපි කියන පළමු අප්‍රමාදව වහාම මේවා ambiguous. එහෙම තිබ්බොත් බැංකුව ගණන් ගන්නේ නැහැ. අප්‍රමාදව කියලා කිව්වහම මොකද කාලේ? දවසක්ද දෙකක්ද දවස් 3ක්ද දවස් 7ක්ද? අප්‍රමාදව කියන්නේ. මාසයක්ද? අප්‍රමාදව කියන්නේ දවස් කීයද? දවස් 3ක්ද? දවස් 7ක්ද? මාසයක්ද? කියන්නේ එහෙම එකක් කරන්න බෑනේ. අප්‍රමාදව කියන එක හරි ambiguous කියන්නේ මේ
තේරුමක් නැති මේක ගැටලු සහතයි. මට අප්‍රමාදව කියන එක ඉමීඩියට්ලි වෙන්න ඕන. ඔයාට අප්‍රමාදව කියන එක දවස් දෙක තුනකට පස්සේ කරත් ඒකත් ඔයාගේ හැටියට ඔයාට අප්‍රමාද. රයිට් අපි උන්තරන් ඉන්නවනේ. හොල මතක් කළා අපේ දේශපාලඥයන් ඉන්නවා. මීටිමකට එනකොට එන්නේ අපි උදේ ඉඳන් ඉන්නවා රැස්ලා 9ට රැස් වෙන්නේ කියලා මීටිමකට බලන් ඉන්නවා. ඒ මනුස්සයා හෝ මනුස්ස දුව එන්නේ හවස 2ට 3ට. එතන අපි බලන් ඉන්නවා. මොකද මට අප්‍රමාදව කියන්නේ මම හරියටම 9 කියන 9. එයාට අප්‍රමාද කියන්නේ පැය 5කට 6කට පස්සේ තමයි එයාට අප්‍රමාද. ඉතින් මේ වගේ එහෙම බෑ. හරිද? ටයිම් එකක් වුවත් ඒ ටයිම් එක තියෙනවා. ඩේට් එකක් වුවත් ඩේට් එකක් තියෙනවා. තුන ප්‍රතිග්‍රහණ දැන් කොහොමද ලීවල නිදහස් කරන්න ඇති මේවා අපි ඔක්කොම කතා කළා. 6 වෙනි වගන්තිය 7 වෙනි වගන්තිය වාණිජ්‍ය ලීවල නිදහස් කිරීම මේවා හොඳ ඔයගලන්ට මම දුන්න නෝට් එකට අමතරව තියෙන හොඳ මේ නෝට්ස්. හරි. උගන්න තියෙන හොඳ නෝට්ස් මේවා. අටත් සමානලට මම දැකලා දෙනවා ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අටලුත් ප්‍රශ්න එනවා. ලීවිලි පිළිලි කිරීම. ලීවිලි පිළිලි කරනකොට බැලලාවත් මේකේ කියනවා නම් අපිට පොරොන්දු නෝට්ටුවක් හරි මොන හරි දෙයක් පිළිලි කරන්නයි කියලා රැස් කරන බැංකුවට කියලා තියෙනකොට ඒකේ ආකෘතියක් දෙන්න ඕන. මොන විදිහටද කියලා ආකෘතිය කියන්න ඕන. එකම ඒ උපදේශ වල තියෙන උපදේශ මොනවද වැටෙන්නේ කියලාත් කියන්න ඕන. එහෙම නැතුව ඒකම වචනක් දෙන්න ඕන. ප්‍රේෂණ බැංකුව දෙන්න ඕන. ප්‍රේෂණ බැංකුව විසින් සපයන්න ඕන. එහෙම කරලා නැත්නම් රැස් කරන බැංකුව හෝ අනලදු විසින් සපයන ලබන එවැනි ලියවිල් එක ආකෘතිය හෝ වචන පිළිබඳව පස්සේ රැස් කරන බැංකුවට බැඳීමකට හෝ වගකීමකට යොදන්නේ. right? ඔයගොල්ලෝ මේක මේ විදිහට වෙන්න ඕන මෙන්න මේ විදිහට තමයි ડોකියුමන්ට් එක හදන්න ඕනේ කොහොම ඒ ටික ඒ වර්ඩින් එක දෙන්න ඕන. වර්ඩින් එක නැතුව තියෙන අපේ ඊට පස්සේ එහෙම වර්ඩින් එක මිසින් නම් මට ඕන විදිහට ඒක හදුවට පස්සේ ඒකට ඇඟිලි ගහන්න බෑ. ඒකට චැලෙන්ජ් කරන්න බෑ. බැලනවත් අපිට වර්ඩින් එක දීලා තියෙද්දි වර්ඩින් එක විදිහට හදන්න නැතුව මම ඒක වෙනස් කරලා හැදුවොත් ඒකත් වැරදි. ඒකත් වැරදි. හරි ඒකෙන්ද අපි හැදෙච්චම අරසන් වෙන්න ඕන. ඊගාවට 9 වෙනි වගන්තිය හොඳ හිත හා සාධාරණ පරීක්ෂාකාරීත්වය. good faith. අපි ඒක ඕනම බැංකු වැඩකට කරනවානේ. මේක 9 වෙනි වගන්තියේ එක පේජයේ. බැංකු හොඳ හිතින් හා සාධාරණ පරීක්ෂාකාරීත්වයෙන් කටයුතු කරන්න ඕන. හරි ඒක අපි හොඳටම පතේ තියාගන්න ඕනේ. 10 වෙනි වගන්තිය ගොඩක් වෙලාවට විභාගෙට ප්‍රශ්න කරගෙන වගන්න. 10 වෙනි වගන්තිය. right? ඒ කියන්නේ අපි පූර්ව එකකතාවයකින් තොරව භාණ්ඩ කන්සයින් කරන්න බෑ. කෙලින්ම බැංකුවේ ලිපිණයට බැංකුවේ අනට එවන්න බෑ. ඒක කන්සයින් කරන්න බෑ. right? එතකොට බැරි වෙලාවත් විශේෂම උපදෙස් දී ඇතිට පවා භාණ්ඩ ගබඩා කිරීම රක්ෂණය කිරීම ඇතුළු සලේකම් රැස්කීම් සම්බන්ධ භාණ්ඩ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට බැංකුව වගකීමකට බැඳෙන්නේ නැහැ. අපිට කියනවා ඔයගොල්ලෝ මේවා ක්ලියර් කරලා ස්ටෝර්ස් වලට දාලා ගිනි රක්ෂණයක තරම් තියන්න. අපිට එහෙම කරන්න අවශ්‍යතාවය නැහැ. බැංකුවට අවශ්‍යතාවයක් නැහැ. හරි ඒක අපි කියන්නේ බැංකුව ඔයගේ දේවලින් ඈත් වෙලා
එන්න ඕන. ඊගාට 11 12 මේවා කියවලා බලන්න. මම ඉම්පෝර්ට් මේවා ටික මම යනවා. 14 කියන්නේ අතරමැදි හා පරිවර්තනයේදී සිදුවන ප්‍රමාද වීම. නැතිවීම පිළිබඳ වගකීම දැරීම. අපි කිසිදු වගකීමක් ගන්නෙ නැහැ බැංකුව. right? ඒකම 14.2b ලද උපදෙස් ගැන පැහැදිලි කිරීම ලබා ගැනීමේ අවශ්‍යතාවය නිසා ඇතිවන ප්‍රමාද වීම පිළිබඳව බැංකුව වගකීමකට හෝ බැඳීමකට නොබැඳෙනවා. right? ඒක දැනගන්න. පාලසින වගන්තිය පාලනයෙන් තොර සිදුවීම. පාලනයෙන් තොර සිදුවීම. අපිට කියනවා ෆෝස් මේජර් කියලා. ෆෝස් මේජර් කියලා කියනවා පාලනයෙන් තොර. මේ සමහර ඒවා තියෙනවා අපිට මේ පාලනයෙන් තොර තමයි අපිට යන්න වෙන්නේ. right? ස්වභාවික විපත් කැරලි සිවිල් අරගෙන ත්‍රස්තවාදී ක්‍රියා යුද්ධ හෝ තමන්ගේ පාලනයෙන් තොර හේතුව වැඩ වර්ජන හෝ පිටමං කිරීම ඒවට කිසිම දෙයකට බැංකුව වගකීමට පත් වෙන්නේ නැහැ. right? ඊගාවට ගෙවීම් සම්බන්ධය. ගෙවීම්. නොපමාව ගෙවීම. නොපමාව ගෙවීම. මේකත් ඉතාමත් වැදගත් දෙයක්. අපි කස්ටමර්ගෙන් සල්ලි එකතු කළාට පස්සේ අපි DP ડોකියුමන්ට් එක ගන්නම් කස්ටමර්ගෙන් සල්ලි එකතු කරනවා කියන කස්ටමර්ගේ account එක ඩෙබිට් කළා නම් අපි නොපමාව ඒක ගෙවන්න ඕන. ඒක ඩෙබිට් කරලා අපිට තියන් ඉන්න බෑ. right? එතකොට ඒක අපිට තියාගෙන කරක ඉන්න බෑ. සමහර බැංකු තියෙනවා කස්ටමර්ගේ account එක ඩෙබිට් කරලා අරගෙන සල්ලි රෙමිට් කරන්නේ තව දවස් 3-4කට ගියාට පස්සේ. ඒක වැරදි. ඒ වගේ දෙයක් ආවොත් රෙමිටින් බැංක් එකට පුළුවන් මේ ආටිකල් 16 හැටියට ඔගොල්ලෝ වැඩ කරලා නැහැ. ඒකට against වැඩ කරලා තියෙන්නේ කියලා අපිට ඉන්ට්‍රස්ට් එක ක්ලේම් කරන්න. ඉන්ට්‍රස්ට් එක ක්ලේම් කරගන්න පුළුවන්. හරි? ඒ ඔක්කොම වෙන්නේ අර මං කිව්වේ ආනයන කරු සහ රැස්කම් බැංකුව අතර තියෙන සම්බන්ධතාවය උඩ. සමහරවිට අර අපි කියලා මේ සමහර කස්ටමර්ස්ලා කියනවා අපි යවන්නේ නැහැ තියන් ඉන්න ටික දවස් ඩිලේ කරනවා. එහෙම කරන්න බෑ. අනික දේශීය මුදලින් ගෙවීම රැස් කිරීමේ උපදේශයේ වෙනත් අවරකේ උපදෙස් දී නැත්නම් ගෙවීම කරනට මුදල් වර්ගයෙන් ගෙවන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි ඩොලර් වලින් තියෙන හින්දා විදේශ මුදල් වලින් ගෙවන්න කියලා තියෙනවා. නම් අපි විදේශ මුදල් වලින්ම ගෙවන්න ඕන. 19 තාමත් වැදගත්. 19 A සහ B හොඳට කියවන්න. මම ඊට පස්සේ ප්‍රශ්න ටික අහන්න. ඔයගොල්ලෝ මට උත්තර දෙන්න ඕනේ ඊට පස්සේ. A සහ B කියවන්න හොඳට. මේකත් එක්සෑම් එකට නිතරම එන එකක්.
කොටස් වශයෙන් ගෙවීම. පවිත්‍ර රැස් කිරීමකදී ගෙවීම කරනු ලබන ස්ථානයේ බලපෑම් නීතියට අනුව කොටස් වශයෙන් ගෙවීම සඳහා අවසර ඇතනම් සහ එම නියමයන් මත ඉඩ දී ඇති ප්‍රමාණයට කොටස් වශයෙන් ගෙවීම බාරගත හැකිය. මූල්‍ය ලියවිලි අනලද්දට උදාහරණ ලබන්නේ සම්පූර්ණ ගෙවීමට ලැබුණු පසු පමණි. හරි. B1 සලේඛන රැස් කිරීමකදී කොටස් වශයෙන් ගෙවීම බාර ගන්නු ලබන්නේ රැස් කිරීමේ උපදේශයේ විශේෂයෙන් අවසර දී ඇතනම් පමණි. රැස් කිරීමේ උපදේශයේ විශේෂයෙන් අවසර දී ඇතනම් පමණි. කෙසේ වෙතත් වෙනත් අයුරකින් උපදෙස් දී නැත්නම් ඉදිරිපත් කරන බැංකුව විසින් අනලදුට දී උදාහරණ ලබන්නේ සම්පූර්ණ ගෙවීමට ලැබීමෙන් පසුව පමණක් වන අතර ලියවිලි බාර දීමේ ප්‍රමාදයන් නිසා ඇතිවන කිසිදු සිදුවීමකට ඉදිරිපත් කරන බැංකුව වගකීමකට නොබැයි. right? දැන් මොකද්ද මේ කියන්නේ? මේ 19 B1 ඔයගලගේ නිතරම ප්‍රශ්න වලට එන එක. 19 B. අපිට සලේඛන මේ රැස් කිරීමේ උපදේශවල කියලා නැත්තම් කොටස් වශයෙන් බාර ගන්න ගෙවන්න පුළුවන් කියලා අපිට උපදෙස් ලැබිලා නැත්තම් එහෙම දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් දේශයෙන් collecting bank එකට එහෙම නැත්තම් presenting bank එකට documents release කරන්න බෑ සම්පූර්ණම මුදල ලැබෙනකම් සම්පූර්ණම මුදල ලැබෙනකම් release කරන්න බෑ විශේෂයෙන්ම DPA වල. හරි? එහෙනම් අපි මොනවද කරන්නේ? එහෙනම් අපි මොනවද කරන්නේ? දැන් මම ඔන්න ප්‍රශ්නයක් අහනවා. collection document එක collection order එක amount එක US dollars ලක්ෂයක්. US dollars ලක්ෂයක මේ බිල්පත. US dollars ලක්ෂයක බිල්පත කියනකොට දැන් මගේ හොඳ කස්ටමර්. මාත් එක කාලා බීලා ඉන්න කස්ටමර්. DP document එක. එතකොට කස්ටමර් කියනවා මට ඩොලර් 60000ක් ගෙවන්න පුළුවන්. මේ DP මට ඩොලර් 60000ක් ගෙවන්න පුළුවන්. මම ඉතුරු ඩොලර් 40000 ගෙවන්නම් තව මාස දෙකකින්. අනේ ඒකෙන්ද මට මේ ડોකියුමන්ට් එක දෙන්න. අපිට කරන්න පුළුවන්. දැන් යාට ડોකියුමන්ට්ස් ටික ඕන. යාට ડોකියුමන්ට්ස් ටික ඕන. ඒ ડોකියුමන්ට්ස් ටික ඕනේ මොකද මේ බාණ්ඩ අපි හිතමු බීලුණු. බීලුණු මේ දවස්වල පිටරටින් ඔක්කොම බීලුණු ගේන්නේ. බීලුණු එකට දෙන්නේ. බීලුණු නිදහස් කරගන්න ගියාම ඩොලර් 60000යි තියෙන්නේ. තව 40ක් ඕන. 40ක් නැහැ. මේක හැටියට අපිට දෙන්න පුළුවන් ඔක්කොම සල්ලි ගෙවුවොත් පමණයි. ඔක්කොම සල්ලි ගෙවුවොත් පමණයි. හරිද? දැන් බැරි වෙලාවත් මේක ડોකියුමන්ට්ස් එක දුන්නේ නැත්නම් කස්ටමර්ට මොකද වෙන්නේ? බිලුණු වලට. බිලුණුන්ට මොකද වෙන්නේ? ඒ ටික නරක වෙනවා. ඒ ටික නරක වෙනවා. හරිද? ඒකනේ කියන්නේ ලේවිලි බාර දීමේ ප්‍රමාදයන් නිසා ඇතිවන කිසිදු සිදුවීමකට ඉදිරිපත් කරන බැංකුව වගකීමට නොබැඳේ. ඉතින් ඒකද මේගොල්ලෝ කියනවා අනේ මේ බිලුණු ටික දාස් කරගන්න ඕන. ඒකින්ද මට මේක දෙන්න. මම මේක මාසෙකින් ගෙවන්න. ඒ ඉතුරු ඩොලර් 40000 මම මාසෙකින් ගෙවන්න. මම පොරොන්දු වෙන්න. අපිට දෙන්න බැරිද? එයා පොරොන්දු වෙනවා. DP document එක. ඕගොල්ලෝ කොහොමද කරන්නේ? මට කියන්න බං. මේ පාස් පේපර්ස් වල තියෙන කාට ප්‍රශ්න?
ඉතුරු ගානට සර් ෆැසිලිටි එකක් දීලා එයාට ඒක රිලීස් කරගන්න arrange කරලා දෙන එක. very good. මොකද පුතා නම ඉදිකද? අකිල අකිල. මොකද අකිල බැංක් එක? commercial bank sir. commercial bank. perfect answer. perfect answer. අපිට කස්ටමර් හොඳ නම් කස්ටමර් මට විශ්වාස කරන්න පුළුවන් නම් මම ෆැසිලිටි එකක් දෙනවා. ෆැසිලිටි එක දෙනකොට මම ඒකේ කොලැටරල් වෙනම ගන්න බෑ. ෆැසිලිටි එකක් දීලා ඒ ඉතුරු 40000ත් එක ලක්ෂම එකපාර ගෙවනවා. ලක්ෂම එකපාර ගෙවලා තමයි අපි කස්ටමර් පස්සේ අය කරගන්න. හැබැයි අපට යන කරුට එහෙම නැත්නම් ප්‍රේෂණ බැංකුවට සල්ලි ලක්ෂම එකට යන්න ඕන. ඒකෙන්ද කොටස් වශයෙන් ගෙවීම කරන්න බෑ. හරි? ඔය ප්‍රශ්නේ අහලා ඔබ මොනවද කරන්නේ? ආටිකල් 19B හැටියට මෙහෙම කරන්න බෑ. නමුත් අපිට මේක සජෙස්ට් කරන්න පුළුවන් කියලා උගල කියන්න පුළුවන්. හරි? very good answer. පොලී ගාස්තුසාවිය දම් කියවන්න. විස්තර කියවන්න. පොලී ගාස්තුසාවිය දම් තවත් හැමදාම එන ක්වෙස්චන් එකක්. හැමදාම එන ක්වෙස්චන් එකක්. බැරිලාවත් පොලිය අය කරන්න දැන් බැරිලා රැස්කිරීමේ උපදේශය කියලා තියෙනවා. ඉමිඩියට්ලි මෙයා ගෙවන්න ඕන. ගෙවන්න නැත්නම් පොලියක් අය කරන්න ඕන කියලා. පොලිය අය කළ යුතු බව රැස්කිරීමේ උපදේශයේ සඳහන්ව තියෙනවා නම් අනලදු එම පොලිය ගෙවීම ප්‍රතික්ෂේප කළේ නම් right විස්තර ජ නෙමෙයි ඒක විස්තර C කියලා එන්න ඕනේ ඒක ට්‍රාන්ස්ලේෂන් එකේදී වෙලා විස්තර C වගන්තියේ නොයදෙන විට එම පොලිය රැස් කිරීමෙන් තොරව ගෙවීමට ප්‍රතිග්‍රහණ බැංකුව අදාළ වෙනත් නියමයන් සහ කොන්දේසි මත ලියවිලි බාර දීමට ඉදිරිපත් කරන බැංකුවට හැකියාව ඇත. ABC තුනම පොඩ්ඩක් කියවන්න බලන්න. මොකද ඒක කියවන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් මේකේ correction order form එකේ වෙනකොට අපි කියනවා පොලියක් එකතු කරන්න තියෙනවා නම් කොහොමද පොලිය එකතු කරන්න ඕනේ කියලා රැස්කිරීමේ උපදේශය පැහැදිලිව සඳහන් කරන්න ඕන. අපි රැස්කිරීමේ උපදේශයට මේවා ඔක්කොම මෙන්න මේවා නම් මේ රැස්කිරීමේ උපදේශය මේ ටික මේ මෙන්න මේ උගන්න පුළුවන්ද මේවා print කරගන්න පුළුවන් නේද? save කරලා print කරලා තියාගන්න ඕන. මේකේ තියාගෙන පාඩම් කරන්න බෑ. මේ UCP URC මේ collection order forms වගේ ඒවා ඔබ print කරලා තියාගන්න ළඟ. නැත්තම් නම් පාඩම් කරනකොට අමාරු වෙනවා. දැන් මේකේ බලන්න මේක කියනවා D එකේ ඉන්න protest not මම මෙතිනේ ABCDFGHI J කියනවා J එකේ කියනවා collect interest at කීයද කියලා දාන්න ඕන right from the drawer from date of කවද ඉඳන් කවද වෙනකන්ද and calculated at 365 days හරි 360 days හරි a basis of calculation එතන J එකේ තියෙනවා basis of calculation මේක අපි පැහැදිලිවම කියලා දාන්න ඕන මේ ප්‍රධානය කියන්න ඕන collection interest ගන්න ඕන නම් ඒක collect මේ calculate කරන basis එක කියන්න ඕන J එකේ ඊට පස්සේ K එකේ කියනවා waive interest waive interest and or collection charges if refused. Berla මේ charges delay charges ගෙවන්න බෑ කියලා හරි interest ගෙවන්න බෑ කියලා customer කියනවා නම් ඒක මේ waive කරන්න පුළුවන්. අත්හැරලා දාන්න පුළුවන්. L එකේ කියනවා
do not waive interest. Do not waive. එතකොට ඊගාව එක්කෙනා කියනවා interest charges, collection charges මොන වෙලාවකවත් අතහරින්න බෑ. Do not waive. අත්හරින්න බෑ. දැන් ඒකෙන් K එක ටික් කළොත් එහෙම අපිට අත්හරින්න පුළුවන්. K එක ටික් නොකර L එක ටික් කළොත් අන්න අපිට දාන්න පුළුවන්. අපිට අත්හරින්න බෑ. Do not waive. K එක නම් පුළුවන්. interest අරයක් ගෙවන්නේ නැත්නම් අතරින්න පුළුවන්. බැරි වෙලාවත් මම මේ ප්‍රශ්නේ අහුවොත් ඔයගලන්ට හම්බ වෙනවා මේ collection වල form එකක්. දැන් මේකනේ පුරවල යවන්නේ කස්ටමර්. K එකක් ටික් කරලා L එකක් ටික් කරලා. මේ මිනිහට ඉංග්‍රීසි දන්නේ නැහැ. අපි තුන් පිටකොටුවේ නාඩාර කෙනෙක්. ඒ මනුස්සයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඉන්න ක්ලාක්ට තේරෙන්නේ නැහැ. K එකට ටික් කරලා L එකට ටික් කරලා. එතකොට මොකද කරන්නේ? එතකොට මොකද කරන්නේ? දැන් මං අහන්නේ ප්‍රේෂණ බැංකුවේ පැත්තේ මොකද කරන්නේ? එක්ස්පෝර්ට් එකේ බැංකුවේ පැත්තේ. යා දැන් යා අනිත් බැංකුවකට කියන්නේ ඉස්සෙල්ලා එයාත් බලන්න එපා. ඒ වගේ දෙයක් දැක්කොත් එයා මොකද කරන්නේ? කළ යුත්තේ. මොකද කළ යුත්තේ? අපි ඒ වගේ අවස්ථාවලදී immediately check we have to go back to the customer. Remitting bank එක නම් එයා customer එකට ගිහලා call කරලා කියනවා හරි එයාට inform කරලා කියනවා මොකද්ද K එකක් ටික් කරලා L එකක් ටික් කරලා මොකද්ද මේකෙන් දෙකෙන් කෝකද ඒකට ඒව හදා ගන්න යනවා customer නොදැනුවත්ව ඔයා ටික් කරනවා නැත්නම් ඒ වෙලේ ඒක හදාගත්තේ නැත්නම් පස්සේ ප්‍රශ්න ඇති වෙනවා බැංක් එකේ වැරදි අරයගේ මම කිව්වනේ do not waive කියලා. එහෙනම් ඔයා ගහලා තියෙන එකයි මට දෙකම ගහන්න බෑනේ. හරි? එතකොට කෙලින්ම මේ යවන්න ඉස්සෙල්ලා අරගලෝ ඒක වෙරිෆයි කරලා ගන්න ඕනේ. එතකොට රැස් කිරීමේ ගාස්තු වියදම් ගෙවන්නේ කියලා තියෙද්දි අර පොලිය ගෙවන්නේ කියලා තියෙද්දි පොලිය ගෙවන්නේ නැත්නම් එයා අපිට ප්‍රශ්නයක් නැහැ. මේ waive interest කියලා තියෙනවා. Do not waive කියලා තිබුණොත් do not waive කියන එක තමයි C එකෙන් එන්නේ. පොලිය අත්හැරිය නොහැකි බව රැස් කිරීමේ උපදේශයේ ප්‍රකාශිතව තියෙනවා නම් අන්න එතකොට අරයා පොලිය ගෙවන්නේ නැත්නම් මේක බෑ. right? B එකෙන් කියන්නේ එවැනි පොලියක් අය කළ යුතු වන විට පොලිය අනුපාතිකයේ පොලිය කාලය හා ගණනය කළ යුතු ආකාරය රැස් කිරීමේ උපදේශයේ පැහැදිලිව දක්වන්න ඕන. අර මම පෙන්නුවේ IFG IJ එකද කොහොමද? J එකේ පෙන්වන්නේ ඒතර ඒක තියෙනවා කොච්චරද කොහොමද කැල්කියුලේට් කරන බේසිස් එක. ඒකත් පැහැදිලිව පෙන්නලා තියෙනවා. හරි? ඕකේ. දැන් මේ ප්‍රශ්නයක් අහුවොත් එහෙම දැන් අපිට රැස් කිරීමේ උපදේශයක් ලැබිලා තියෙනවා. ඒකේ කියලා නෑ මොකුත් මේ කරලා. අපිට තියලා තියෙනවා රැස් කිරීමේ මේ charges ගන්නයි කියලා. පොලිය ගන්නයි කියලා. දැන් පොලිය ගන්නයි කියලා කිව්වහම මම කස්ටමර් කියනනම් කියනවා අනලදු ඉඳන් කියනවා නෑ මම පොලිය ගෙවන්නේ මම ගෙවන්නේ බිල් එකේ වටිනාකම් පමණයි. ප්‍රමාද ගාස්තු පොලිය මම ගෙවන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ? අපිට ඒක customer කියනවා නම් අපි අරගොන්ට ඉන්ෆෝම් කරනවා නම් customer refuse to pay delay charges or delay interest. very love collection instruction එකේ තියෙනවා do not waive interest කියලා. do not waive interest කියලා තියෙනවා නම් අර භාණ්ඩය කුණු වෙන භාණ්ඩයක් වුණොත් කරන්න දෙයක් නැහැ. අර interest එක ගෙවන්න නැත්නම් අපිට document එක දෙන්න බෑ. ඒ case එක තියෙනවා. හරි? ඕකේ. ඔය 20 වගේම තමයි 21ත් 20න් කතා කරන්නේ පොලිය ගැන 21න් කතා කරන්නේ ගාස්තු සහ වියදම්. ඊගාට 22ත් නිතරම එන එකක් ප්‍රතිග්‍රහණය විනිමය බිල්පතක් ප්‍රතිග්‍රහණය වෙන්න ආකාරයට සම්පූර්ණ හා නිවැරදි තියෙනවා නම් ඇති. නැතුව මේ අක්ෂණේ නිර්ව්‍යාජ බව හෝ අක්ෂණකරු මේකට තියෙන බලය ගැන අපිට බැංකුව වගකීමට බැඳෙන්නේ නැහැ. right?
බැංකුවක් කීමට බැඳෙන්නේ නැහැ. මේ ටික 23 නම් එන්නේ සාමාන්‍යයෙන් 24 එනවා. මම ඒක අපි කතා කරලා 25 කතා කරා. 26 රැස් කරන බැංකුව නීතිය දැනුම් දෙන්න ඕන මොන නීති රීති වලට අනුකූලද කියන එක කියලා බලන්න. එතකොට අපි දැන් මේ URC 522 එක ඉවර කළා. මම හිතනවා උගලත් එක්ක විතරයි මට මේක කරන්න හම්බුනේ. සමහර ක්ලාසස් වල අපි සම්පූර්ණයෙන් ඩිස්කස් කළේ නැහැ. හරි? ඒකට එක හේතුවක් වෙන්නේ මේ ඔන්ලයින් යන හින්දා ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්නේ නැහැ. ඉතින් අපිට කාලය තියෙනවා මම ඔහෙ කියවගෙන යනවා. හරිද? ඔයගොල්ලෝ මාව නවත්තලා ප්‍රශ්න අහලා ක්ලියර් කරගන්න ඕන. දැන් කොහොමද දැන් මේ ටික අපි ඉවර කරගන්න. දැන් මම ක්ලාස් එක නවත්තන්න ඉස්සෙල්ලා මම තව එකක් අහනවා ඕගොල්ලන්ගෙන්. මයිගාව තියෙනවා questions එක 10ක් 15ක් විතර වගේ තියෙනවා collections වල හදපුවා. ඒවෙන් තමයි ගොඩක් වෙලාට හැබැයි questions තියෙන ඉංග්‍රීසි වලින්. questions in English එක මට ඒක translate කර ගන්න නම් අමාරුයි. මොකද මට සිංහල typing බෑ කරන්න. හරිද? ඉතින් හැබැයි කියවලා තේරුම් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කොහොම බෑන්ක් ඇසන්නේ හොඳටම හරිම සරලයි. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔයගලන්ට මම අප්ලෝඩ් කළොත් දවසකින් දෙකකින් ඒ questions ටික ඔයගලන්ට පුළුවන් ද ඒ questions ටික බලලා ඒවට උත්තර හොයලා ලෑස්ති කරගන්න. මම කියන්නේ exam එක තව පාස් වෙන්න බේසික් ක්‍රම. ඉතින් අර ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියලා නෙවෙයි ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. මේ මම නෝට් එක අපේ තියෙනවා. දැන් මේකක් තියෙනවා URC 522 එකක් තියෙනවා. ප්‍රශ්නේ ආවයි කියලා උගන්ට ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඒක පොඩ්ඩක් බලන්න මට ඒක උගන්ට උදාහරණයක් දෙන්න පුළුවන් වේවිද කියලා. You know. Huh? පුරන්දු වෙන්න මම ඒක ඉගෙන දාන්න. මට මේ පුටු 35ක් දාන්න. ඔව්. කට්ටිය ඉන්නවා එතන. මම පොඩ්ඩක් බලන්න ඔයගන්ට නැවත මට ඒක ගන්න අමාරුයි. කමන්නේ මම ඒක අප්ලෝඩ් කරන්නම් ඔයගලන්ට කියවලා උත්තර ලියා ගන්න පුළුවන්. හරි? ඔයගල ඇහෙනවද? ඇහෙනවද? ඔව් සර්. ඔව්. මම පුරා හෙටාරේ දෙක අප්ලෝඩ් කරනකොට ඩබල් ස්වානේ ක්ලාස් එක නැති හින්දා මේ ටික කරන්න පුළුවන්. හැබැයි මේ ටිකත් ඔක්කොම පාඩම් කරන්න. එතන අපි මේ පේමන්ට් මෙතඩ් එකත් ඉවර කළා. ලබන පාර අපි කරන්න යන්නේ ඩොකියුමන්ටරි ක්‍රෙඩිට් ඒ කියන්නේ සලේකන ණයවර. ඒතින්දී මම දැන්ටමත් අප්ලෝඩ් කරලා තියෙන UCP 600 එක අප්ලෝඩ් කරලා තියෙනවා ඔයගලගේ සිස්ටම් එකේ. UCP 600 එකත් සලේකන ණයවර සම්බන්ධ එක්1 නීති රීති කියලා අනේ ඒකත් කියවලා පුළුවන් තරම් අවබෝධයක් ලබා ගන්න බලන්න. ඒකම මම හදන්නේ ප්‍රසන්ටේෂන් එකත් ඇති දැන්ටමත් ලෝඩ් කරලා. ඒකත් බලලා එතන අපි ෆුල් ලෑස්ති පිට එන්නේ ඔයගොල්ලෝ එන්නේ මගෙන් ප්‍රශ්න අහන්න බලාගෙන. අන්න ඒක වඩාත්
days. හරි. ඒතර ලබන සමාන්නේ මේ ඊගව සමාන්නේ අපි නැවත හම්බ වෙමු. මම ඒ කියන්නේ ලබන අවුරුද්දේ තමයි ඒත් හම්බ වෙන්නේ. So I would like to wish everybody happy Christmas and happy New Year.